අපි මේ පිටරටට ඇවිල්ලා මෙහෙම මාතෘ භූමියෙන් ඈත් වෙලා අපේ හිතවත් නෑදෑ හිතවතුන්ගෙන් ඈත් වෙලා අපේ ආදරණීයන්ගෙන් ඈත් වෙලා අපි මෙහෙම හිටියත් අපි හැම වෙලාවෙම අපේ මාතෘ භූමියට මොකද වෙන්නේ? ඒ ගැන අපි සොදිසියෙන් ඉන්නවා. ඉතින් ඊතර අපි ඕමාන් සංවිධානය මේ විදිහට විදේශගත පිරිසකින් සැදුම්ලත් සංවිධානයක් අපිත් ඒ වගේ හැම කරුණු කාරණාවක් සම්බන්ධයෙන්ම සෝදිසියෙන් ඉන්නවා. ඉතින් අපි දකිනවා ශ්‍රී ලංකා භූමියේ මේ වෙනකොට විශාල වශයෙන් අරගල සිද්ධ වෙනවා. ඒ අරගල සිද්ධ වෙනකොට අරගලයකට ඇත්ත වශයෙන්ම පාර්ශව දෙකක් මැදිහත් වෙනවා. බොහෝ විට පාලකයන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ මවන්නේ අමුතුම චිත්‍රයක්. රජයේ මාධ්‍ය වගේම බෞද්ධ මාධ්‍යත් එකතු වෙලා අරගලයේ පිළිබඳ ඒගොල්ලෝ අමුතුම චිත්‍රයක් මහජනතාවට අපිට මවා පෙන්නනවා. ඒ වගේම අරගල කරුවන් එදා මෙදා තුර දිවි පරදුවට තියලා ඔවුන්ගේ අරගලය අදාළ කරුණු කාරණාව වෙනුවෙන් ඇදගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක් තුළ අපි තීරණය කරා ඊතර අපි ඕමාන් සංවිධානය වෙනුවෙන් ඕමාන් සංවිධානයේ විදිහට මේ අරගලවල සැබෑ ස්වરૂපය මොකක්ද? මේ වගේ ඇත්ත මොකක්ද? ඇත්තටම මේකෙ වෙන්නේ මොනවද? මේ අටුවා ටිකා ටිප්පණි එක අපි අද මේ හැම අරගලයක් ගැනම සාකච්ඡා කරනවා. ඉතින් අපගේ අද දවසේ මාතෘකාව විදිහට අපි තෝරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ khනිජ තෙල් කර්මාන්තය සහ පිරිපහදුව මුහුණ දෙන ඛේදවාචකය. ඇත්තම කියනවා නම් අද ශ්‍රී ලංකාවේ khනිජ තෙල් කර්මාන්තයත් තෙල් පිරිපහදුවත් ඒ වගේම තෙල් ගබඩා කළ හැකි ටැංකි සමූහයක් විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඉතින් රජයේ පාර්ශවයෙන් බණ්ඩාරින්ගේ පාර්ශවයෙන් ඔවුන් විවිධාකාර අදහස් හා යෝජනා ඉදිරිපත් කරනවා. ශ්‍රේෂ්ඨයේ නිලලා ඉන්න දේශ හිතයිසි අපේ කම්කරු අරගලකරු ඔවුන් කියනවා වෙනම කතාවක්. ඉතින් මෙන්න මේ පරස්පරය අපි ලියා ගමු. මොකක්ද මේ ඇත්තටම අරගලය? මේ අරගලය තුලින් අපේ අනාගතය කොයි වගේ වෙයිද? අපේ කර්මාන්තය කොයි වගේ තත්වයකටපත් වෙයිද? ඉතින් මෙන්න මේ කරුණු කාරණා ගැන අපි අද කතා කරමු. ඉතින් අපගේ ආරාධනය පරිදි අපි අද අපේ සාකච්ඡා මණ්ඩපයට කැඳවනවා khනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති ආචාර්ය අශෝක රන්වල මහත්මයා. මම ඉතා ආදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් අශෝක රන්වල මහත්මයා. ඒ වගේම අපි තවත් කෙනෙක් විශේෂිත පුද්ගලයෙක් අපි කැඳවනවා. ඔහු තමා කුවේට් ඒකාබද්ධ khනිජ තෙල් කර්මාන්ත සමාගමේ පිරිපහදු කාර්මික නිලධාරී අරුණ බටුගෙදර මහතා. මම හිතන්නේ සමාජ ආයුබෝවන් බටුගෙදර මහත්මයා. මම ඔබතුමත් ඊතර අපි ඕමාන් සංවිධානය වෙනුවෙන් ඊටම සාදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. එහෙමනම් මම වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. එදා මෙදා අතුර මේ khනිජ තෙල් පොදු සේවක සංගමය අරගල බිමේ විශාල කාර්යභාරයක් සිදු කරනවා. අපි ඒක දන්නවා. ඉතින් අපි එහෙමනම් කාලයත් එක්ක පොරබදන මේ මොහොතේ විවේකී සැන්දෑවේ ඔයාලගේ කාලය මම උදුරගෙන මම කැමති නෑ කාලය තවත් ඇදගෙන යන්නට. එහෙමනම් අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ගමු මෙන්න මේ විදිහට. අපි දන්නවා සමාජ මාධ්‍ය තුල ප්‍රවෘත්ති පුවත්පත්වල අද දවසේ විශේෂයෙන් කතා වෙනවා මේ khනිජ සංස්ථාව සම්බන්ධයෙන් සංශෝධන වගේක් එනවාය. ඒ වගේම පිරිපහදුව සම්බන්ධයෙන් යම්කිසි යෝජනාවලියක් ක්‍රියාත්මක වෙනවාය කියලා. මෙන්න මේකට මේ ශාස්ත්‍රයේ ඉන්න අය විරුද්ධ වෙනවා. ඇයි මේකට විරුද්ධ වෙන්නේ? මම අශෝක රන්වල මහතාගෙන් දැනගන්නට කැමති අද දවසේ ආందోලනයකට ලක් වෙලා තියෙන මේ khනිජ තෙල් සංස්ථාව හා සම්බන්ධ ඇත්ත ප්‍රශ්නය මොකක්ද? මම කැමති ඔබතුමාගෙන් ඒ පිළිබඳව දැනගන්න. ඔව් අතුර බණ්ඩාර මහත්මයාගෙන් අවසරයි තරපී සංවිධානයේ විදියට ඒ වගේම අද අපේ රටෙන් දුරස්ත වෙලා හිටියත් තමන්ගේ ඌමනාවන් මත රටෙන් බැහැරව යන්න සිද්ධ වුණත් ඒ ඌමනාවන් ජයග්‍රහණය කරන්න ඉතර සිට සටන් කරන අතරදිම අපේ රටත් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පරිවර්තනය කරගන්න සැබෑ ඌමනාවක් සැබෑ කැපවීමක් සැබෑ මැදිහත් වීමක් කරන්න සූදානම් වන ඔබ සංවිධානය මෙවැනි ආරාධනාවක් කිරීම සම්බන්ධව ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික අපේ රටේ ජනතාවත් මේක රැඳිලා මේ මොහොතේ මේ සම්බන්ධව යම් විපරමකින්
යම් කුකුසකින් බලන් ඉන්න ඇති සියලු දෙනාමත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මගෙන් අහපු ප්‍රශ්නය යම් තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්. එහෙම වුණත් අද රටේ ජනතාවට මේ ප්‍රශ්නය සම්බන්ධව පොඩි ඉඟියකින් තේරෙනවා. මේ ඛනිජ තෙල් ක්ෂේත්‍රය තුල මේසා විශාල දැවැන්ත අර්බුදයක් නිර්මාණය වුණේ කොහොමද කියන කාරණය. යම් ඉතිහාසයක් ගැන මේකට කතා කළොත් වඩාත් හොඳින් මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියන නිසාම අතුල බණ්ඩාර මහත්මයා මට පොඩි වෙලාවක් දෙන්න මේකේ පොඩි ඉතිහාසය සම්බන්ධව කෙටි හැඳින්වීමක් කරන්න. අනිවාර්යෙන්. ඔබ දන්නවා සුදු අධිරාජ්‍යවාදීන් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රටේ 1815 දී යටත් කරගත්තට පස්සේ ඔවුන් අනිත් ක්ෂේත්‍රයේ වගේම මේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයත් ඔවුන් දැක්කේ ලාභ උපයක හැකි තැනක් විදියට. ඒක නිසා ලෝකේ පුරාම ඉන්ධන ඒ මොහොතේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයේ විදිහට අපේ රටවල් ආක්‍රමණය කරද්දී ඔවුන් එක්ක පිටිපස්සෙන් ආපු දෙයක් තමයි ඉන්ධන. ඒතර ඉන්ධන සනිකරම ඔවුන් ඉස්සරහට අරන් ගියේ බහුජාතික සමාගම් විදියට. කැල්ටෙක්ස්, එෂෝ, ෂෙල්, මොබිල් එවැනි දැවැන්ත බහුජාතික සමාගම් විදියට මහා දැවැන්ත සමාගම් වල ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි අපේ රටේ මේ ඛනිජ තෙල් ඉන්ධන විදිහට අපේ රටේ පාරිභෝගිකයන්ට ළඟා වෙන්නේ. එහෙම නැතුව අපේ රටේ ඛනිජ තෙල් අවශ්‍යතාවය පැන නැගිලා ඒකට උත්තර හොයන්න ගිහිල්ලා අපි මේ උත්තර හොයාගෙන යන ගමනේදී ඛනිජ තෙල් හම්බුණා නෙමෙයි. සුදු අධිරාජ්‍යවාදීන් අපේ රට ආක්‍රමණය කළාට පස්සේ ඔවුන්ගේ අවශ්‍යතාවය මත අපේ රටට ඛනිජ තෙල් හඳුන්වා දෙන්න පටන් ගත්තා. කොහොම වුණත් ඛනිජ තෙල් පරිභෝජනයේට අපේ රටේ ජනතාව හුරු වීම සම්බන්ධව අපි සාධනීයව දකිනවා. ඒ වගේම මේ සාධනීයත්වයේ තුලම අපිට මහා විනාශකාරී දේවල් ගණනාවක් අත්පත් වෙලා තියෙනවා මේ මෙම සමාගම් හරහා. කියන්නේ අපි රටක ඛනිජ තෙල් අවශ්‍යතාවය, ඉන්ධන අවශ්‍යතාවය වාණිජ භාණ්ඩයක් බවට පරිවර්තනය වුණොත් අපේ රටේ ඛනිජ තෙල් සම්පත නොමැති නිසා ඉතා විශාල වශයෙන් ඛනිජ තෙල් මත අපේ රටේ විදේශ විනිමය වැය කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කාරණේ. එහෙමනම් ඛනිජ තෙල් පරිභෝජන එක පැත්තකින් අපි අවම කරන තරමට තමයි රටක් විදියට ලාභ ලැබෙන්නේ. හැබැයි අවම කිරීමේ සීමා වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට ඛනිජ තෙල් බද්ධ කරගත්තොත් විතරයි. මේ නිෂ්පාදන ක්‍රියාවලියට පූර්ණ දායකත්වය දෙමින් ඒකට අවශ්‍ය ඛනිජ තෙල් සම්පත විදේශ රටවලින් ගෙන්නගෙන ඒක පරිශීලනය කිරීමේ සීමා මායින් නැතුව ඒකට දිරිගන්නන්න ඕනේ. ඒ වගේම පෞද්ගලික අවශ්‍යතාවයන් මත ඉන්ධන දෙවෙනවා නම් ඒක රටට හානියක් බවට හඳුන්වා දෙන්නත් ඕනේ. ඒක නිසා ඉතාමත් පැහැදිලි මේ ඛනිජ තෙල් අවශ්‍යතාවය වාණිජ්‍ය ව්‍යාපාරයක් බවට පත් වුණොත් අසීමිත ලෙස ඉන්ධන දහනය කරලා ඒකට ප්‍රොමෝෂන් ඒකට දැන්වීම් හදාගෙන එහෙම ගියොත් රටක් විදිහට අපි ගොඩාක් පිටිපස්සට යනවා. මෙන්න මේ කාරණේ 1960 සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් ගියත් ඔවුන්ගේ ආකල්ප ගිය නැති තත්ත්වයක් තුළ 1948න් පස්සේ 1960 දශකයේ වෙනකොට මේ තත්ත්වය අවබෝධ කරගත්තා. කාරණා කිහිපයකට. එක කාරණයක් තමයි අපේ රටෙන් දැවැන්ත විදේශ විනිමයක් නිරතුරුවම ගලාගෙන යනවා බහුජාතික සමාගම් මරා ඉන්ධන අවශ්‍යතාවය මත. ඒ නිසාම අපේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත සූරා කෑමකට ලක් වෙලා තිබුණා ඒ මොහොතේදී 1960 දශකය වන විට. ඒ වගේම ඛනිජ තෙල් ප්‍රමිතිය සම්බන්ධව විදේශ රටවල් වලට ඕන විදියට තමයි අපේ රටේ ඛනිජ තෙල් සම්පත ජනතාවට ලබා දෙන්න අදාළ කටයුතු සිදු වෙන්නේ. ඒ වගේම තව පැත්තකින් විශාල වශයෙන්ම ඛනිජ තෙල් දහනය කරන්න පරිසර දූෂණයක් සිද්ධ වෙන නිසාමත් ඒ පරිසර දූෂණය අවම කරන්න නම් ඛනිජ තෙල් දහනය අඩු කරන්න ඕනේ. ඉන්ධන භාවිතාව අඩු කරන්න. අඩුවෙන් විකුණන ව්‍යාපාර නැහැනේ. එහෙමනම් එම ව්‍යාපාරයේ සුබසාධන අවශ්‍යතාවයක් මත හිතලා සිද්ධ කරන්නත් ඕනේ. මේ කාරණා කිහිපයම. එකක් තමයි ඛනිජ තෙල් පාරිභෝජනයේ තියෙන සීමා මායින් හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම. ඊළඟට පාරිසරික උවමනාවන් හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම. ඊළඟ තමයි ඛනිජ තෙල් අවශ්‍යතාවය මත ජනතාව සූරාගෙන කෑමෙන් බේර ගැනීම. ඊළඟට තමයි ගුණාත්මක භාවය පාලනය කිරීමේ හැකියාව. මේ කාරණා ටික ඔක්කොම ගත්තට පස්සේ පොදු තැනකට එනවා රටේ ස්වෛරීභාවය ස්වාධීනත්වය. මෙන්න මේ ස්වෛරීභාවයත් ස්වාධීනත්වයත් ආරක්ෂා කරමින්
ඉස්සරහට ගෙනියන්න ඕන නිසා තමයි 1961 අංක 28 දරන පනතින් ඛනිජ තෙල් ඒකාධිකාරී රජයට පවරගත්තා. 1961 අංක 28 දරන පනතින්. මේ පනතේ මුඛ්‍ය අර්ථය එක වගන්තියකින් පැහැදිලි කරනවා. ඒ තමයි රටේ ඛනිජ තෙල් ගෙන්වීම, විකිණීම, බෙදා හැරීම, ඒ වගේම මිශ්‍ර කිරීම, ඒ වගේම ඛනිජ තෙල් ප්‍රති අපනයනය කිරීම මෙවැනි සියලු කාරණා සම්බන්ධව මැදිහත් වීමේ අයිතිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වේ කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරලා ඒ ස්ථාපිත වීම තුළ ගැසට් නිවේදනය නිකුත් කරලා ඒකේ ව්‍යුහය හදලා මේක පටන් ගන්නවා රජයේ ඒකාධිකාරිය. දැන් හරි. දැන් අර තිබුණු සූරගන කෑම එහෙම නැත්නම් ඛනිජ තෙල් ප්‍රමිතිය පාලනය කිරීම, ඒ වගේම අපේ රටේ ඛනිජ තෙල් දහනය කරන ප්‍රමාණය තීරණය කිරීම, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලට මේක බද්ධ කර ගැනීම, ඒ වගේම පරිසර දූෂණය අවම කර ගන්න අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීම මේ සියල්ලම පරමාර්ථයෙන් මේ වැඩේ කරන්න පටන් ගත්තත් පොඩි ඇණයක් මෙතන පැන නගිනවා. ඒ තමයි දැන් නැවත සැරයක් ඛනිජ තෙල් කොහෙන්ද ගන්නෙ? ගන්න සිද්ධ වුණේ අර විදිහටම බහුජාතික සමාගම් මරහා මුහුදේ පාවෙමින් තිබුණු මහා දැවැන්ත ටැංකර් වලින් තමයි මේක ගෙන්නන්න සිද්ධ වුනේ. ආයිමත් ඒ ටැංකර් වල අයිති කාගෙද තිබුණේ? ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල්, එසෝ වැනි මහා දැවැන්ත සමාගම් සතු තමයි මේ මුහුදේ පෑවෙන ඝනජ තෙල් ගබඩා පැවතුනේ. ඒක නිසා අපි මෙහෙන් රුපියල් එකතු කරන ඩොලර් වලට පරිවර්තනය කරලා නැවත අර රටවල් වලට අඩ ගහලා අර බහුජාතික සමාගම් වලට අඩ ගහලා තමයි සල්ලි දීලා ගන්න සිද්ධ වුනේ. නැවත අර දේම වක්‍රාකාරව සිද්ධ වෙනවා. ඔවුන්ට යම් පහසුවකුත් ලැබෙනවා. ඔවුන්ට බෙදා හැරීමේ වැඩෙත් නැහැ. ඒකත් කරන්න රජය. මුදල් එකතු කිරීමේ වැඩෙත් නැහැ. හරි අමාරු වැඩක් නේ ව්‍යාපාරික මුදල් එකතු කරගන්නවයි කියන එක. ගිහිල්ලා බොල් ණය හැදෙනවා. දෙන්න හරි අමාරුයි. දැන් වලින් මුදල් එකතු කරගන්න අමාරුයි. දැන් මේක රජය කරලා ඉවර වෙලා ඒ මුදල් එකතු කරලා ඉවරලා අර නැව් වලට දීලා ඉවරලා ඒ වැඩේ කරලා දෙනවා. ඒතර සල්ලි ටික ඔක්කොම එකතු කරලා නැව් වලට බාර දෙන වැඩෙත් රජය කරලා දෙනවා. තෙල් ටික ඔක්කොම එකතු කරලා ඉවර අටපුරා බෙදා හරින වැඩෙත් රජය කරලා දෙනවා. ඊළඟට රජයට තිබුණු කාර්යභාරය තමයි මේ ජනතාවයි අර බහුජාතික සමාගමුයි එකතු කරන වැඩේ තමයි. තෙල් ඒකාධිකාරී වශයෙන් ඔන්න ඔතෙන්ට එන්න සිද්ධ වුණා 1962 63 වෙනකොට 61 පනතේ තියෙන මෙන්න මේ දුර්වලතාවය හඳුනාගත්තා. එහෙමනම් වෙන රටවල් මේ දුර්වලතාවය අභිමුඛ යන්න මොකක්ද කරලා තිබුණේ? ඒ රටේම පිරිපහදුවක් ස්ථාපිත කිරීම. පිරිපහදුවකින් මෙන්න මේ තියෙන බූවල්ලගෙන් මේ තියෙන බහුජාතික බූවල්ලගෙන් මිදෙන්න තිබුණු එකම ක්‍රමවේදය තමයි ඒ රට ඇතුලේ පිරිපහදුවක් ආරම්භ කිරීම. එහෙමනම් 61 පනතට ඉතාමත් සාධනීය ඒ වගේම දෙයක් එකතු කරන ධනාත්මක දෙයක් එකතු වෙනවා. ඒ තමයි පිරිපහදු කිරීම. දැන් වගන්තිය පොඩ්ඩක් වෙනස් වෙනවා. තෙල් ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම, මිශ්‍ර කිරීම, පිරිපහදු කිරීම. ඒකාධිකාරිය රජයේ සතු වේ. දැන් පැහැදිලි දැන් නිරවුල්. දැන් ඒ අනුව ඉස්ලාම් ප්‍රොජෙක්ට් කියන සමාගමත් එක්ක අවුරුද්දක් විතර කාලයක් දීර්ඝ කාලිනව ප්‍රින්සිපල් රිපෝට්ස් හදලා ස්ථානයේ තීරණය කරලා ඒ සම්බන්ධ සියලු වගන්ති තියෙනවා. සපුගස්කන්ධ මේ සම්බන්ධ තෝරා ගැනීම වඩාත් නිවැරදිව ඒ වෙලාවේ කැලණිගඟ අසබඩ තිබුණු ඒ භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඒක ලොකු කන්දක් උඩ තිබුණේ. ඒක නිසා දැවිටියකින් පල්ලෙහාට නල මාර්ගයෙන් කොළොන්නාව දක්වා තෙල් යන්න පුළුවන්. කොළොන්නාව වෙනකොට සුදු ඒකාධිකාරීන් ෂෙල්, කැල්ටෙක්ස් සමාගම් මරහා තෙල් ගබඩා සංකීර්ණ හදලා තිබුණා. මෙන්න මේ සියලු දේවල් ගැන හිතලා තමයි මේ සපුගස්කන්ධයේ ඉහළ භූමි භාගයේ කන්දක් මුදුනේ පිරිපහදුව ආරම්භ කරන්නේ. අක්කර 161ක භූමි භාගයක් තුල. දැන් ඔබට පැහැදිලි ඇති මේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරීභාවය බහුජාතික සමාගම් මත රඳා නොපවති. තව දුරටත් රටේ ස්වාධීනත්වයේ තෙල් අවශ්‍යතාවය මත කවුරු හරි මෙහෙවන්න ආවොත් ඒකට අභියෝග කරන්න තමයි මේ පිරිපහදුව ඇති. බොහෝ රටවල් වල තෙල් තියෙන රටවල් වලත් පිරිපහදුවේ අභිමානවත් කාර්යාවලිය ඉෂ්ට කරනවා. රටක පිරිපහදුවල් තියෙන ප්‍රමාණය ඒ පිරිපහදුව රජයේ මටතේ පවත්වා ගැනීම, එහි තෙල් බොරතෙල් භාගික ආසවනය කරන ක්‍රියාවලිය සම්බන්ධව රටේ ජනතාව දැනුවත් වෙලා ඒ සම්බන්ධව තියෙන ලැබදියාව මේ ඔක්කොම මත තමයි රටක බල ශක්තිය සම්බන්ධව අභිමානය රඳා පවතින්නේ. ඒ රටේ තෙල් තියනවාද කියන මත පමණක් නෙමෙයි. තෙල් තියෙන රටවල් ගොඩාක් තියෙනවා. තෙල් ලිං වලින් තෙල් ගන්න රටවලුත් තියෙනවා. එවැනි රටවල් වල ඒ අභිමානය රඳා පවතින්නේ තමන්ගේ රටේම වූ පිරිපහදුවක් අත්පත් කරගෙන තියෙනවද නැද්ද කියන කාරණෙත් එක්ක.
අපේ රටේ පිරිපහදුව බිහි වෙන්නේ එකයි 1964 මේ පිරිපහදුව මුල්ගල් තියලා 1969 එනකොට පිරිපහදුව ආරම්භ වෙලා ඉතින් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ඉස්සරහට ගෙනියනවා. දැන් පනත්තේ මේකේ තාමත් පැහැදිලිව නිරවුල්ව තියෙනවා මේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒතර පිරිපහදුව ආරම්භ කරලා බොරතෙල් පිටරටින් ගෙන්නලා මේ බොරතෙල් ගන්නෙ කොහෙන්ද? ආයිමත් මේ බහුජාතික සමාගම් වලින් ගන්න ගියාද බොරතෙල්? නෑ, එහෙම කළේ නෑ. ඒකට ක්‍රමයක තමයි OPEC, Oil Producing and Exporting Countries. ලෝකෙ තියෙනවා තෙල් නිෂ්පාදන කරන රටවල්. ඔබ ඉන්න බොහෝ රටවල් ටිකක් මේකට අයිති. ඕමාන් වල, කටාර් වල, කුවේට් වල තෙල් නිෂ්පාදකයින්ගේ එකතු වෙච්ච සංවිධානය තමයි එදා තිබුණු OPEC සංවිධානය. මේ OPEC සංවිධානයත් එක්ක ඉතාමත් ළඟ සම්බන්ධයක් ලාංකීය රජය පවත්වා ගන්නවා අපේ තෙල් අවශ්‍යතාවය සපුරන්න. කොච්චර අපුරුදු කියලා බලන්න. අතරමැදිය නැතුව එවැනි සංවිධානත් එක්ක ලාංකීය රජයේ සම්බන්ධකම් පවත්වනවා. විවිධ අවස්ථාවලදී OPEC සංවිධානයේ බලය විවිධ රටවල් වලට යද්දී ඒ රටවල් වල තියෙන දේශපාලන තත්ත්ව සම්බන්ධ සැලකිල්ලට නොගනිමින් මධ්‍යස්ථ ප්‍රතිපදාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඒ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගන්න අපේ රට සමත් වෙනවා. ඒ අනුව අපේ රටේ පිරිපහදුව නිර්මාණය වෙනකොට ලෝකෙ තියෙන හොඳම බොරතෙල් වර්ගයේ පිරිපහදු කරන්න තමයි නිර්මාණය වෙන්නේ. ඒ තමයි ඉරානියන් ලයිට් එක, ඉරානියන් හෙවි කියන බොරතෙල් වර්ගය. හොඳම එක තමයි අගාජාරි. අගාජාරි වලට ඩිසයින් කරලා තිබුණා. ඒක පොඩ්ඩක් ගණන් වැඩි බොරතෙල් වර්ගයක්. ඒතර අගාජාරි ක්‍රූඩ් ඔයිල් එක, ඒ වගේම ඉරානියන් ලයිට් එක, ඉරානියන් හෙවි එක පිරිපහදු කරන්න පුළුවන් ආකාරයේ හැදුන නිසාම වැඩි බරක් අපි ගත්තා ඉරානයටත්, ඒ වගේම සෞදි අරාබියටත්, ඒ වගේම කුවේට්, කටාර් වැනි රාජ්‍යයන් වල මේ බොරතෙල් අපේ රටට ගෙන්නන්න. ඒතර මේ බොරතෙල් ගද්දි ඍජුවම ඒ රටවල තියෙන බොරතෙල් අපේ රටට ගෙන්නද්දි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමකින් තමයි අපේ රටට බොරතෙල් ආවේ. අපි නිකන් විවෘත වෙළඳපොලෙන් ගිහිල්ලා බොරතෙල් නැවක් ගන්නව නෙමෙයි මේක. ඊට බොහෝ පෙර ආතුව රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා කරලා අපේ රටට මෙන්න මෙවැනි බොරතෙල් ප්‍රමාණයක් වාර්ෂිකව ඕනේ. ඔබේ රටට අකණ්ඩව අපේ රටට බොරතෙල් අවුරුදු 5ක් සපුරන්න පුළුවන්ද? මේක ඩිප්ලොමැටික් රාජ්‍ය තාන්ත්‍රිකයි. මේක තානාපති කාර්යාලය හරහා රාජ්‍ය නායකයෝ මැදිහත් වෙලා කරන සංවාදශීලී වැඩක්. යම් කිසි රටක බොරතෙල් ලබා දෙනකොට අපිට අපෙන් ඩොලර් ඉල්ලන්නේ නැතුව අපේ රටේ නිෂ්පාදනයක් ඔබ ගන්න කියනක බලකිරීමක් කරනවා. අපේ රටේ තේ තියෙනවා. අපිට ඩොලර් ගන්න එපා අපෙන්. අපි තාමත් හොඳ අංක එකේ තේ ඔබට ලබා දෙන්නම්. ඔබේ රටේ තියෙන බොරතෙල් අපිට ලබා දෙන්න. මෙන්න මේක තමයි රාජ්‍ය තාන්ත්‍රික ගණතුරේ තියෙන තාමත් වැදගත් අංකය. අතරමැදියෙක් නැහැ. රජයක් තමයි මැදිහත් වෙන්නේ. එතකොට ස්ටේට් ටු ස්ටේට් කරන මේ සාකච්ඡාවෙන් වඩාත් ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ ජනතාව. මේ ගිවිසුමක් අත්සන් කරපුවාම මේ එකඟතාවයක් ඇති කරගත්තට පස්සේ අපේ රටේ බොරතෙල්නකම් බලන් ඉන්න ඕනේ නැහැ. එතකොට පිරිපහදුවේ තියෙනවා කලබනාකරණයක්. ඒකේ තියෙනවා හරියටම තෙල් සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග තෙල් දවසකට බොරතෙල් බැරල් කොච්චරක් පිරිපහදු කරනවද? ඒ උනාට සුමානයක් යනකොට එක ටැංකිය එක කොච්චරක් අඩු වෙනවද? අලීජ් එක හැදෙනවද ඊස් ප්‍රමාණය? ඒක පුරවන්න නැවක් આવොත් කොච්චර වෙලා යනවද? ඒකේ නල මාර්ග කීයක් තියෙනවද? නලයක තියෙන ඩයමීටර් කොහමද? මේ ඔක්කොම බලලා ඉවරලා අකණ්ඩව නැව් ටික ඇනවුම් කරලා ඒ නැව මෙහාට එනවා. අපේ තියෙන නැව් ටික ඒ පැත්තට යනවා. මේක තමයි රටක ස්වාධීනත්වයේ ස්වෛරීභාවය කියන්නේ. අපි LC ඕපන් කරගෙන තෙල් ඩොලර් නැතුව අපේ බැංකුවල හිදිලා මෙහෙම අඬා වැටෙන එක නෙමෙයි අර විදිහට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරපු කාල සීමාවක් අපි අත්විඳා. මේක උච්චතම අවස්ථාව විදිහට අපි දැක්කා 1970 80 90 දශක වෙනකොට අපි කියනවා ඛනිජ තෙල් නීතික සංස්ථාවේ පිරිපහදුවේ ස්වර්ණමය අවධිය කියලා. මෙතන අපිට දකින්න හම්බ වෙන වටුගෙදර මහත්තයත් ඒ කාලේ පිරිපහදුව තුල තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරපු නිසා මතක ඇති පිරිපහදුවේ ස්වර්ණමය යුගය. පිරිපහදුවක් ඇතුළේ වැඩ කරද්දී මහ දැවැන්ත මෙවලම් ටිකක් වැඩ කරනවා. ඒ මෙවලම් වලට සරිලන ආකාරයෙන් වූ භෞතික තත්ත්වයනුත් නිර්මාණය වෙලා තියෙනවා. අපි තරුණ අවදියේදී පිරිපහදුව වැඩට යද්දී පිරිපහදුවේ රාජකාරිය ආරම්භ කරද්දී 1980 දශකයේදී 1980 11 වෙනි මාසේ 25 වෙනිදා තමයි මම පිරිපහදුවේ රාජකාරියට ඉස්සෙල්ලාම බැඳෙන්නේ පුහුණුවන ශිල්පියෙක් විදිහට. ඒ මොහොතේදී ඒ අපේ පුහුණුවත් එක්ක බද්ධ වෙලා තිබුණු පිරිපහදුවේ ක්‍රියාවලිය ගත්තට පස්සේ රටේ වෙනත් තැනක මෙවැනි පරිපාලන විවිධයක් තිබුණේ නැහැ.
ඒකට ගමන් කරන පාරවල් ටික ලස්සනට දෙපැත්තෙන් ලෑන්ඩ්ස්කේපින් කරලා ඒ පාරවල් ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා ඒ වගේම හැම එක්කෙනෙක් මතම දුරස්ථ පාලක මගින් වැඩ කරන දුරකථන හෝමාරු තිබුණා ලෑන්ඩ් ෆෝන් නැති අවධියේදී. ඒ වගේම කොළොන්නාව සහ පිරිපහදුව අතර සම්බන්ධීකරණය සිද්ධ වුණේ VHF තරංග මගින්. ඒ වගේම යන්ත්‍රාගාරයේ ප්‍රධාන පාලන මැදිරිය ලංකාවේ එහෙම තිබුණා නම් ඉතාමත් ස්වල්ප තැන්වල විතරයි තිබුණේ. ඒ වගේම අපේ කැන්ටින් එකේ මේ මොහොතේ තිබුණ ඉතාමත් දියුණු වර්ගයේ සුබ සාධන කැන්ටින් එකක් බවට පත් වෙලා තිබුණා. කෑම වේල සේවකීන්ට නොමිලේ හම්බ වෙනවා වගේ. ඒ වගේම අපිට ලබා දෙන යුනිෆෝමේ ඔක්කොම විදේශ රටවල තියෙන පිරිපහදුවක තත්වයටම අපිට ලබා දුන්නා. ඒ වගේම ස්කීම් දෙකක් තිබුණා හවුසින් ස්කීම් එකක් අක්කර 5 අක්කර 5A අක්කර 11 අක්කර 11 තිබුණේ සාමාන්‍යයෙන් පොමනුරුගේ සහ ශිල්පීන්ගේ නිවස්න. ඒ වගේම අක්කර 5 තිබුණේ විදායක නිලධාරීන්ගේ නිවස්න. මේ ක්ලබ් හවුස් එකක් තිබුණා හවසට ඇවිදින්න ඒ විනෝද වෙන්න. ඒ වගේම ලොකු ග්‍රවුන්ඩ් එකක් හදලා තිබුණා, ස්විමින් පූල් එකක් හදලා තිබුණා. මම හිතන්නේ අද ඔබේ රටේ පිරිපහදුවක තියෙන ඒ ලක්ෂණ එදා පිරිපහදුවේ අපේ පිරිපහදුවේ තිබුණා. ඒ පිරිපහදුව වැඩ කරන සේවකීන්ට අභිමානයක් තිබුණා. ඒ වගේ මේ සේවකීන්ව ප්‍රවාහනය කරන්න ප්‍රවාහන පද්ධතියක් තිබුණා. අද මේ ගාමන්ට් පද්ධතිය තුළ ඒ වගේම විවිධ සේවා ස්ථානවල සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා ප්‍රවාහන පහසුකම් ලබා දීම. හැබැයි මේ මම කතා කරන්නේ 1980 දශකයේදී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ තිබුණේ CTB බස් විතරයි. ඒ කාලේ ප්‍රයිවට් බස් ගෙන්නගෙන අපේ රට ඇතුලේ මේ පිරිපහදු සේවකීන් ප්‍රවාහනය කරන ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය වෙලා තිබුණා. ආරක්ෂාව සම්බන්ධව දීර්ඝකාලීනව රන් කඩුව පිරිපහදුවට දිනා ගන්න පුළුවන් හැකියාව ලැබිලා තිබුණා. ඒක නිසා තමයි අපි කිව්වේ සෑම සේවකයෙක්ම ආරක්ෂාව සම්බන්ධව ඒ වගේම තමන්ගේ පිරිපහනුවේ අභිමාන දෙක ගැනීම වෙනුවෙන් පිරිපහදුවට අපකීර්තියක් වුණොත් ඒක සංවේදීව දැනෙන මට්ටමට මේ පිරිපහදුව සුරක්ෂිත කරගෙන ආවා. මම මේ පිරිපහදුව ඇතිවීම සහ ඒ පිරිපහදුවේ තියෙන ජනතාවගේ බද්ධ වීම සම්බන්ධව කියන්නේ. අපි වැඩට යනකොට දැක්කා පාසල් වල ළමයි පිරිපහදුව බලන්න එනවා එක්කගෙන ඇවිදින්න පිරිපහදුවේ ට්‍රේනින් සෙන්ටර් එකට එක්කගෙන ගිහිල්ලා පිරිපහදුව සම්බන්ධව අවබෝධයක් ලබලා බස් එකක පිරිපහදුව වටේ එක්ක යනවා යන්ත්‍රාගාරය පෙන්වන්න. ඒතර මෙන්න මෙහෙම view එකක් තිබුණා ගින්දැල්ලත් එක්ක ලොකු ආස්වාදයක් ඒ ළමයි ගත්තා. මේ පිරිපහදුව වැඩ කරන්න ආසාවක් කැමැත්තක් ඒ ළමයින්ට ඇති වෙනවා. මෙන්න මෙහෙම ආපු පිරිපහදුව තමයි 2002 වර්ෂය වෙනකොට මහ දැවැන්ත සෝචනීය තත්වයකට මුල පුරන්න කටයුතු කරනවා. පිරිපහදුව ලාභදායී ව්‍යාපෘතියක් නොවන බව පෙන්වමින් ඛනිජ තෙල් කර්මාන්තය පාඩු ලබන්නේ මොකද කියලා හොයා බලන්න පර්ක් කියලා ආයතනයට පවරනවා. පර්ක් කියන ආයතනයේ එදා හිටියේ එදා 2002 වර්ෂයේදී හිටියේ මිලින්ද මොරගොඩ කියන ওই පුද්ගලයා. මිලින්ද මොරගොඩගේ වාර්තාව අනුව පිරිපහදුව පාඩුයි පිරිපහදුවේ සේවක සංඛ්‍යාව වැඩි පිරිපහදුව නඩත්තු කරන්න අමාරුයි මෙන්න මෙවැනි විශාල මුසා බස් ටිකක් කතා කරලා පිරිපහදුවේ මුදල් ටික ඔක්කොම එකතු කරගෙන භාණ්ඩාගාරය තුල ණය විදිහට පිරිපහදුවට මුදල් දෙමින් මේ වැරදි මූල්‍යමය කළමනාකාරයට ප්‍රවිෂ්ඨ වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2002 වෙනකොට 80 90 දශකවලදී ස්වර්ණමය තිබුණු පිරිපහදුව 2000 වර්ෂයේදී එකපාරට බිඳ වැටීමකට ලක් වුණයි කියලා ව්‍යාජ තොරතුරු ආශ්‍රිතයෙන් මේ පිරිපහදුවට මේ 50 සංශෝධනය කරන්න මූලික අඩිතාලම දානවා. අඩිතාලම දාලා ඉවරලා 50 සංශෝධනය කරන අවස්ථාවේදී 61 පනත සංශෝධනය කිරීමට එරෙහිව 61 අංක 28 දරන පනත සංශෝධනය කිරීමට එරෙහිව වෘත්තීය සමිති විදියට ඒ වෙලාවේ දැවැන්ත උත් සමිති විවියක් ප්‍රතිබුණත් පුළුවන් විදියට මේකට විරුද්ධ වෙන්න අපි කටයුතු කරනවා. මොකද ඔවුන් ඒකේ අනුව කරන්න තිබුණු ක්‍රියාපිළිවෙත තමයි පිරිපහදු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෑලි 3කට කඩන්න. එක කෑල්ලක් සංස්ථාපිතෙන් ක්‍රමයෙන් අයින් කරලා සමාගමක් බවට පත් කරන්න. ඒකට නමක් දෙනවා CPSTL සිලෝන් පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියලා. එහෙම නැත්නම් නිමා සංකීර්ණය කොළොන්නාව බෙදා හැරීම වෙනම කඩන. ඒ වගේම පිරිපහදුව ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනම කෑල්ලකට කඩන. ඊළඟට තව කෑලි කීපයක් කඩලා ඉවරලා වෙනම පෞද්ගලික අංශයට බාර දෙන්න කටයුතු කරනවා. ඒක එක කෑල්ලක් විකුණනවා. ඒක තමයි ඉන්දියන් ඔයිල් සමාගමට දෙන්නේ. ඒ වගේම තව කෑල්ලක් භාණ්ඩාගාරයේ තියාගෙන ඉන්නවා ඕනම අවස්ථාවක මේ කෑල්ල විකුණන්න. මේ විකිණීමේ ක්‍රියාවලියට පිළිරුපත් හදලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෑලිවට කඩලා ලාභ ලබන්න පුළුවන් සීමා ඔක්කොම
අවෝසි කරගෙන තමයි ඒගොල්ලෝ මේ අනපනස් සංශෝධනය කරන්න ඉස්සරහට ආවේ. ඒ වෙලාවේ khනිජ තෙල් සේවකයාටත් රටටත් මහා දැවැන්ත සුරංගනා ලෝකයක් මවන්න. දැන් khනිජ තෙල් වෙළඳ පොළට තරඟකාරීත්වයට තවත් පාර්ශ්වයක් එනවා. එතකොට දවසෙන් දවස අරයා මිල අඩු කරනකොට මෙයත් මිල අඩු කරනවා. මේක ඉතාමත් ලස්සනට අපිට කියා දුන්නා. තරඟකාරීත්වය තුල තමයි මිල අඩු වෙන්නේ කියලා අපිට ඔප්පු කරනවා. ඊළඟට අද ගෑස් සිලින්ඩරයක මිල මේකයි. මෙන්න මේ ගෑස් සිලින්ඩරයේ මිල වැඩි කරන්න සිද්ධ වෙනවා සංස්ථාව ලාභ ලබන්න නම් මේ වැඩි කරන එකේ සීමාවක් නැහැ. ඒක නිසා අඩුවට ගෑස් ගන්න නම් මේක පෞද්ගලික අංශයට දෙන්න ඕනේ. ගෑස් ටික. මෙන්න මේ විදිහට විවිධ ආකාරයේ වූ සුරංගනා කතා ටිකකින් අපිව රවට්ටලා. නමුත් වෘත්තීය සමිතිය විදිහට අපි රැවටෙන්නේ නැතුව මේකට සම්බන්ධව ජනතාව දැනුවත් කරන්න ගියාම ජනතාව කියන්නේ මේ khනිජ තෙල් පොදු සේවක සංගමයේ ওই කියන කතා දීසියක කිඹුළු දකින්නවා වගේ. ඒගොල්ලෝ ඕන දෙයකට කලින් බය වෙනවා. බොරුවට කෑ ගහනවා. මේ සේවකීන්ට හොදක් වෙන්න යන්නේ. සේවකීන්ගේ පඩි අසීමිත ලෙස වැඩි වෙන්න යන්නේ. බඩු මිල අඩු වෙන්න පටන් ගන්න. ඊළඟට මහා භාණ්ඩාගාරයට පිරිපහදු නවීකරණය කරන්න මහා දැවැන්ත සල්ලි ටිකක් හොයාගන්න යන්නේ. තව පිරිපහදුවක් හදන්න පුළුවන් වෙනවා. මෙන්න මේවා කඩාකප්පල් කරන්න වහසි බස් දොඩනවා මේ khනිජ තෙල් පොදු සේවක සංගමය කියලා අපිට සේවකයම දෝෂාරෝපණය කරන තැනට ඔවුන් මේ සුරංගනා කතා සේවකීන්ගේ ඔළුවට කවනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම තමයි අපේ සැලැස්ම මෙහෙම කියලා ඒ සැලැස්ම වල අපේ නෝටිස් බෝඩ් වලට එනවා. ඒ නෝටිස් බෝඩ් දාපුවා මේ බලන්න මේ රන්මල්ල අමරලා මෙහෙම කතා කළාට වෙන්නේ යන දේ මේක තාමත් හොඳ යහපත් දෙයක් කියලා සේවකීන් අපිට උගන්වන්න යනවා. අපි අනතුරු දැකලා කලින් කිව්වට පිළිගන්නේ නැහැ. මොකද අපේ රටේ ස්වභාවයක් තමයි කලින් අනතුරක් සිද්ධ වෙනවා කියලා පෙන්ලා දුන්නාම නෑ ඔය කියලා දේවල් නෙමෙයි කියලා ඉස්සරහට යනවා. වලේ වැටුණට පස්සේ තමයි තේරුම් ගන්නේ අනේ මේතර වලක් තිබුණානේ අපි වැටුනේ මේ වලේනේ කියලා. ඒ විදිහටම නිකන් හිතලා බලන්න පිරිපහදුව khනිජ තෙල් නීතිගත සංස්ථාව බොර තෙල් ගෙන්නන්න තෙල් ගෙන්නන්න අවසර තිබිලා තෙල් ගෙන්න ගන්න. එතකොට තෙල් ගෙන්නීමට වියදමුත් කරනවා. ඊළඟට පොල් පිරිපහදුව කරලා තෙල් වෙන් කරගෙන ඒව රට පුරා බෙදා හරින්නත් කටයුතු කරනවා. එතකොට මේක තමයි අර හරකෙකුට කන්න දෙනවා වගේ වැඩේ. හරකෙකුට කන්න දෙනවා වගේ ඔක්කොම නඩත්තු කරගෙන මේ මූණට හරි ලස්සනයි පිරිපහදුවකුත් තියෙනවා ප්‍රධාන කාර්යාලයකුත් තියෙනවා. ඒ නඩත්තු කිරීම ටික ඔක්කොම බාර අරගෙන තියෙනවා khනිජ තෙල් නීතිගත සංස්ථාව. ඊළඟට හරකගේ පිටිපස්සේ මැදින් එහා පැත්ත ගත්තට පස්සේ කිරි බුරුල්ල තියෙනවා ගොම ටික වැටෙනවා මුත්‍රා ටික පල්ලෙහාට යනවා ගව මුත්‍රා ටිකත් වටිනවා ගොම ටිකත් වටිනවා කිරි ටිකත් වටිනවා. මෙන්න මේ කෑල්ල ගන්නවා පෞද්ගලික ආයතන සහ CPS කියලා ආයතන. ඉතින් කොහොමද මේ ආයතනයක් දුවන්නේ? මේක ලාභ ලබන්න පුළුවන්. කවුද මොන පෞද්ගලික ආයතනයක්ද එහෙම කරන්නේ? තමන්ගේ ආයතනයේ තියෙන ලාභ ලබන්නම තියෙන කොටස් ටික කඩලා කෑලි තුනකට කඩලා මේ khනිජ තෙල් නීතිගත සංස්ථාව තව දුරටත් දුවන්න බැරි විදිහට ස්වභාවික මරණයක් අත්පත්වන විදිහට තමයි සෝචනීය ඊරමට ලක් කරන්නේ. ඊළඟට පිරිපහදු යන්ත්‍රාගාරය නවීකරණය කරන්න සල්ලි වෙන් කරන්නේ නැහැ. මොකද මේ පිරිපහදුවක ඔබ දන්න ඔබගේ රටේ පිරිපහදු විශාල ප්‍රමාණයක් තියෙන නිසාම පිරිපහදුවක් කවුරුත් දෙකකට සැරයක් සම්පූර්ණයෙන්ම ගලවලා සුද්ධ පවිත්‍ර කරලා සම්පූර්ණ පිරිපහදු ක්‍රියාකාරීත්වය නවත්තලා වසර දෙකකට විශාල ශිල්පීන් ප්‍රමාණයක් එක්ක රෑ දවල් නැතුව වැඩ කරලා ඉවරලා පිරිපහදුව නැවත මාසෙකින් වැඩ පටන් ගන්නවා. අවුරුදු දෙකකට වරක්. එහෙනම් මේ පිරිපහදුවක් නැවත ගලවලා නැවත හයි කරන්න ශිල්පීය ප්‍රමුඛතාවය ගත්ත ඉංජිනේරු මහතුරු කාර්මික ශිල්පීන් ඒ වගේම ප්ලෑනින් සෙක්ෂන් එකේ මහතුරු විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා පිරිපහදුව සම්බන්ධව. එදා 1964 දී පිරිපහදුවදී මේ මොකවත් නැතුව පිරිපහදුව හැදුවේ. ටැංකියක් කියන්නේ මොකද්ද? ෆ්ලෝටින් රූෆ් ටැංකියක් කියන්නේ මොකද්ද? ප්‍රවේශම සම්බන්ධව අවබෝධය මේ ඔක්කොම සම්බන්ධව දන්න පුහුණු වෙච්ච ඒ සම්බන්ධව පුහුණු කිරීම අංශ වලින් ප්‍රගුණ කරපු විශාල සේවක ප්‍රමාණයක් ලංකාවේ ඇතුලේ පිරිපහදුවීමක් ඉන්නවා. පිරිපහදු සේවයෙන් එළියට ගිහිල්ලා තවත් කණ්ඩායම් ඉන්නවා. ඒතර මේගොල්ලෝ ටික එකතු කරගෙන අලුත් පිරිපහදුවක් හදන්න යන්නේ. මොනවා හරි මෙවලන් ටිකක් මිලට ගන්නත් යකඩ මිලට ගන්නත් ඉඩමක් හොයා ගන්නත් විතරයි. ඒතර අලුත් පිරිපහදුවක් හදනවයි කියන එක මේ පිරිපහදුවේ ශිල්පීන් එක මහා ලොකු විශ්වකර්මයක් නෙමෙයි අද දවසේ. එදා අවුරුදු 4න් හදපු පිරිපහදුව. නැත්නම් අවුරුදු 5න් හදපු පිරිපහදුව අද අවුරුද්දෙන් 2කින් ඉවර කරන්න පුළුවන් ජාතික ශ්‍රම මෙහිමක් යටතේ ශිල්පීන් එක එකතු වෙලා. එහෙම කරන ඇරුණු කොට විවිධ රටවල් වලට ටෙන්ඩර් කෝල් කරලා විවිධ දේවල් කරන මේ
විවෘත ආර්ථික ක්‍රමයේ තුල පිරිපහදුව බරපතල අගතියට යනවා. ඒ ගේන බොයිලර්, ඒ ගේන විවිධ දේවල් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ෂේ වෙලා ගිහිල්ලා පිරිපහදුව තවත් අබලන් තත්ත්වයටපත් වෙනවා. ඒ අබලන් වෙනකොට පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වල තියෙන ප්‍රමිතිය නව ලෝකීය අලුත් තත්ත්වයන් වලට ගැලපෙන්නේ නැතුව යනවා. එදා ඔක්ටේන් 89 90 තිබුණු තත්ත්වය අද 92 95 දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. අද 95 ඔක්ටේන් හදා ගන්න බැරුව පිරිපහදු ඉතාමත් සෝචනීය ඉරකටපත් වෙලා තියෙනවා. ඒක ඒ තාක්ෂණික මෙවලම් ටික හයි කිරීම නැති නිසා, යන්ත්‍රාගාර නඩත්තු කරපු නැති නිසා. ඊළඟට ඒකට අදාළව තියෙන ඩීසල් වල තියෙන සල්ප ප්‍රමාණය 0.05 දක්වා අඩු කරන්න කියලා ප්‍රමිති ඉස්සරහට ගේන්න බැරුව පිරිපහදුව බරපතල අර්බුදයක තියෙනවා. ඒතර මේ ක්‍රමානුකූලව මේගොල්ලෝ ආවේ පිරිපහදුව සංවර්ධනය කරන්න තියෙන අවස්ථාවේදී පාඩු ලබනවයි කියලා මුවාවෙන් නව පිරිපහදුවකට අවශ්‍ය සම්පාදනයක් කරන්න නැතුව ඒ වෙලාවේ භාණ්ඩාගාරයේ මුදල් තියෙන අවස්ථාවේදී මේකට මුදල් පොම්ප කළේ නැහැ. අනවශ්‍ය සදාකාලික වියදම් වෙන දේවල් වලට මුදල් පොම්ප කළා. ඒක නිසා පිරිපහදුව බරපතල සෝචනීය තත්ත්වයකටපත් වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපේ තිබුණු අභිමානය තවදුරටත් තියාගෙන යන්න බෑ. දැන් පිරිපහදුවට මේ මොනවා නැති වුණා. පිරිපහදුවට නෙමෙයි ලංකා කඩජ තෙල් නිග්‍රහ සංස්ථාවට මේ සියල්ල අහිමි වුණත් ලොකු අභිමානයක් තිබුණා ලාංඡනයෙන් පවා. මේ ලාංඡනය පවා විකෘති කරලා දම්පාට කරලා ඒ අභිමානයත් කෙලසන්න පටු කළා. මොකද විදේශ රටකින් සමාගමක් විදිහට ලංකාවට බැස්සට IOC එක IOC එකෙන් ගන්න පෙළඹෙන්නේ ලංකාවේ තියෙන කීර්ති නාමය. ඒ කීර්ති නාමය කඩජ තෙල් නිග්‍රහ සංස්ථාව අත්පත් කරගත්තේ නිකන් නෙමෙයි. ඒක ප්‍රමිතියත් එක්ක. ඒ රසායනාගාරවල කරන පරීක්ෂණ බාහිර තෙල් එක්ක මිශ්‍ර කරන්නේ නැහැ කියන විශ්වාසය, අඩු ප්‍රමිතිය සහිතව ඉන්ධන දෙන්නේ නැහැ කියන විශ්වාසය. විශේෂයෙන්ම ගුවන් යානා පංකාතේ ලෝකේ තියෙන අග්‍රගණ්‍ය ගුවන් යානා පංකාතේ ලැබුණා ඒවියේෂන් ටර්බයින් ඔයිල් එක. ඒක නිසා විශේෂ කීර්ති නාමයක් තිබුණා. මෙන්න මේ කීර්ති නාමයේ තියෙන බාධාවට ඔව් මේ කීර්ති නාමය අපකීර්තියක් බවට පත් කරන්න අවශ්‍ය සාහසික කුමන්ත්‍රණ දියත් කරනවා. බාල පෙට්‍රල් ගෙනල්ලා සංස්ථාවතුට ඒ බාල පෙට්‍රල් වලින් ජනතාව අප්‍රසාදයට පත් වෙන ආකාරයෙන් ඊට ජාත්‍යන්තර වෙළඳ පොලේ තියෙන මට්ටමට වඩා අඩු බොර තෙල් ගෙනල්ලා ඒ බොර තෙල් වලින් ගන්න තෙල් වල තියෙන ගම් ෆෝමේෂන් ගතිය වැඩි කරලා මෙවැනි කුමන්ත්‍රණ අපිට එලි කරන්න පුළුවන්. මේ කුමන්ත්‍රණ සිද්ධ කළේම පිරිපහදුවත් කණජ තෙල් නිර්ගත සංස්ථාව සතු කීර්ති නාමය අහිමි කිරීමේ පරමාර්ථයෙන්. ක්‍රමානුකූලව මේ පිරිපහදුවේ තියෙන සෝචනීය ඉරණම බරපතල විදිහට රටේ ආර්ථිකයට බලපාන්න පටන් ගත්තා. මේ බලපෑමත් එක්ක තමයි මේ සියලු දේවල් ඒත් සමගාමීව රටේ තියෙන අනිත් වැදගත් කේන්ද්‍ර ස්ථාන ටික එහෙම නැත්නම් ආර්ථික මර්මස්ථාන ටික විදුලි බල මණ්ඩලය, වරාය, ජල සම්පාදනය මේ සියලු ක්ෂේත්‍රවල මේ සෝචනීය ඉරණමටපත් වෙනකොට ක්‍රමානුකූලව මේවා නඩත්තු කිරීමට වැඩිය මේවා විකුණනවා හොඳයි කියලා මේ සියලු දේවල් කළේ කණජ තෙල් ඒකාධිකාරයේ රජයෙන් අහිමි කිරීමේ පරමාර්ථයෙන්. නැවත එදා හැරගිය බහුජාතික සමාගම් වෙනත් නම් වලින් ලංකාවට ගෙන්න ගැනීමේ උවමනාව මත ඒවායේ තැරව්කාරය බවට අපේ රටේ පාලකීන් පත්වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ තැරව්කාරයෙන් ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ප්‍රතිඵලයක් විදියට බලන්න අපේ රටේ ජනතාව මොන තරම් මෙවැනි තීරණ ගන්නකොට මෙවැනි බැරෑරුම් දේවල් සිද්ධ වෙනවයි කියලා උන් දැන සිටියේ නැහැ. උන් හීනකින්වත් සිටුවේ නැහැ. අපේ රටේ මෙන්න මේ සම්පත් ටික කොල්ල කන්න තමයි මේ ජාතික සම්පත් විනාශ කිරීමේ පරමාර්ථයෙන් තමයි ඔවුන් ළඟා වෙන්නේ කියලා. ක්‍රමානුකූලව පිරිපහදුවේ ඉඳන් කොළොන්නාවට පොම්ප කරන අල පද්ධතිය ඉතාමත් බරපතල විදියට පොම්ප කරන්න බැරි විදියට දි รา පත් වෙලා තියෙනවා. පිරිපහදුවේ අන්තරාගාරයක් විදියට තවදුරටත් දුවන්න බැරි තත්ත්වයට ඇද වැටලා තියෙනවා. බොරතෙල් නැතිවීම නිසා අද වෙනකොට පිරිපහදුවේ දවස ධාරිතාව මෙට්‍රික් ටන් 3500 අඩු කරලා තියෙනවා. 6500ක් දුවන්න පුළුවන් එක 3500ට අඩු කරලා පිරිපහදුවේ අවම ධාරිතාවටත් වඩා පොඩ්ඩක් පල්ලමින් යන්නේ. ඒ වගේම පිරිපහදුව ආශ්‍රිතව ගේන්න පුළුවන් කර්මාන්ත එකක්වත් අලුතෙන් හඳුන්වා දුන්නේ නැහැ. එදා නයිලෝන් 6 එක හැදුවා, නැප්තාරගෙන ඉවරලා යූරියා හැදුවා, මහා දැවැන්ත යූරියා ප්ලාන්ට් එකක්. ඒ ප්ලාන්ට් එක පිරිපහදුවේ එහා පැත්තේ තිබුණේ. ඒක සම්පූර්ණයෙන්ම ගලවලා අරන් ගියා. මුළු ලංකාවටම යූරියා දීලා ලෝක වෙළඳපළටත් යූරියා දෙන්න පුළුවන් සයිස් එකේ දැවැන්ත ප්ලාන්ට් එකක්. ඒක අපිට අහිමි වුණා. නයිලෝන් 6 එක නැති වුණා. ඊළඟට අපේ රටෙන් කණජ තෙල් ඉන්ධනයක් විදිහට නැව් වලට දෙන්න, මැරින් ඩීසල් දෙන්න, මැරයින් ඔයිල් දෙන්න තිබුණු
බංකරින් සිස්ටම් එක අපෙන් අහිමි කරගත්තා. ඒක තමයි අපිට ඩොලර් එන්නේ. ඒ වගේම ඒවියේෂන් එකෙන් කිරීමෙන් තමයි අපිට ඩොලර් එන්නේ. අද ගුවන් යානාවට තෙල් ගහලා ඒ ගෙවීම කරගන්න බැරි. තෙල් අපිට ගෙවන්න එයා ලංකාවට ගහනවා මාස දවසකට ගහනවා සාමාන්‍යයෙන් ලීටර් 38000ක් විතර. මේ 38000න් වැඩි ප්‍රමාණයක් ලීටර් 10000ක් 15000ක් විතර ගහලා තියෙන්නේ එයා ලංකායකට. එයා ලංකායකේ ක්‍රෙඩිට් ලිමිට් එක දැන් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ මුදල් බොල් ණය බවට පත් වෙමින් තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි ඩොලර් එන්න තියෙන සියලු මූලාශ්‍රයන් අහිමි කරගෙන අද රුපියල් වලින් තෙල් විකුණලා ඒ රුපියල් වලින් ඩොලර් මාරු කරගන්න භාණ්ඩාගාරයට බැරි තත්ත්වයක් අත්පත් වෙලා තියෙනවා. ඒ වගේම පිරිපහදුව නවීකරණය කරන්න බැරි තත්ත්වයක් අත්පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඉන්දියානු සමාගමත් එක්ක ගහපු ගිවිසුම් සම්බන්ධවත් මෙවැනි සෝචනීය ක්‍රමයක් අත්පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබට පැහැදිලි ඇති මේ පිරිපහදුව ගැන කතා කරපු නිසාමත් ඔබේ රටවල වල තියෙන ඔබ අද తాවකාලිකව පදිංචි වෙලා ඉන්න රටවල වල තියෙන පිරිපහදුව වල තියෙන තත්ත්වයක් ගත්තට පස්සේ මේ සෝචනීය ඉරණමට නිකම්පත් වුණා නෙමෙයි සැලසුම් සහගතව අපේ රටේ පිරිපහදුවත් khනිජ තෙල් නීතිගත සංස්ථාවත් සම්පූර්ණයෙන්ම ඈවර කරලා මේක වෙනුවට උන් ආදේශ කරන්නේ බහුජාතික සමාගම් කියන එක. ඒක ඉන්දියාව වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්. මෙන්න මේවැයි කොලනියක් බවට පත් වෙලා ඔවුන්ගේ තෙල් අපිට පරිභෝජනය කරන්න බල කරන යුගයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ අතුල බණ්ඩාර මහත්මයා කතා කළාට වඩා මගෙන් බලාපොරොත්තු වුණාට වඩා ඉතිහාසයේ මූලාශ්‍ර ටිකක් මට කියන්න සිද්ධ වුණා. නමුත් ඒක පැහැදිලි කරගන්න ඔබට වටිනවා ඇති. ඒක නිසා ඔබේ අහපු ප්‍රශ්නට මේ පැහැදිලි කිරීම තුළ පිළිතුරක් තියෙනවා. ඍජු පිළිතුර තමයි ඉතින් පිරිපහදුවටත් මේ khනිජ තෙල් නිර්ගත සංස්ථාවටත් අත්පත් වෙලා තියෙන මේ සෝචනීය ඉරණම නිකන් අහඹු ලෙස දේශපාලන පක්ෂයක් කරපු දෙයක් නෙමෙයි. ඒක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට විතරක් ලඟු කරන්න බෑ. මේ කාල පරිච්ඡේදයේදී මේ රටේ පාලනය කරපු සියලු පාලකයෝ ඒ වගේම ඒ පාලනයට හවුල් වුණු සියලු අනෙකුත් දේශපාලන පක්ෂ ඒ වගේම මේ කාල සීමාව තුළදී මේ උවමනාව පෙරදැරිව මේ අන්තවාදී උවමනාව පෙරදැරිව සැලසුම් කූට ලෙස කරපු සියලු දෙනාම මේකට සම්බන්ධයි. පුද්ගලයෙක් විදිහට, පක්ෂ විදිහට, දේශපාලනිකව මේකට සියලු දෙනාම සම්බන්ධයි. ඒක නිසා මේ අවුරුදු 70 කාල පරිච්ඡේදය තුල අත්පත් වුණු ඛේදනීය ඉරණම හෙට වෙන දවසක වෙන පැත්තකට හරවන්න නම් අපි මේකේ ක්‍රමවේදය අඳුර ගන්න ඕන. පුද්ගලයන්ට ලඟු කරන්නේ නැතුව මේ සිදුවන ක්‍රමවේදයේ තියෙන වැරැද්ද. ක්‍රමවේදය හැදිලා තියෙන්නේ සමස්ත වාණිජ උවමනාවක් පෙරදැරිව ඒ වාණිජ සමාගම් පෝසත් කරමින් රටේ ජනතාව සූර කර කන ක්‍රමය මේක වෙනස් කිරීමේ උවමනාව තමයි අපි ඇති කරගන්න ඕනේ. විදේශ රටක ඉඳන් මේ උවමනාව ඔබට ඇති උනායි කියන්නේ අපේ රටේ ජනතාව අවදි කරන්න අමාරු නෑ කියන්නේ. බොහොම ස්තුතියි අතුල බණ්ඩාර මහත්මයා. අපි ඊළඟට සාකච්ඡාව ඉස්සරහට යම ගොඩක් ස්තුතියි. මම හිතුවටත් වඩා අපි හැමෝම බලාපොරොත්තු වුණාටත් වඩා ඉතිහාසගත කරුණුත් මේකේ හැම දෙයක්ම හැම කරුණු කාරණාවක්ම අපිට පැහැදිලි වුණා. එතකොට අද මේ ආන්දෝලනයට ලක් වෙලා තියෙන මේ khනිජ තෙල් සංස්ථාව හා සම්බන්ධ මේ පිරිපහදුව හා සම්බන්ධ මේ අරගලය, මේ ප්‍රශ්නය, මේ ගැටලුව මේක අහම්බෙන් ඇති වෙච්ච දෙයක්වත්, මේක ඉබේ ඇති වෙච්ච දෙයක්වත්, එහෙම නැතුව මේ පුද්ගලයෝ පිරිසක් එකතු වෙලා කරපු දෙයක්වත් නෙවෙයි. සාමූහික වශයෙන් ඔබත් මමත් අපි හැමෝමත් මේකට යම් දායකත්වයක් දීලා තියෙනවා කියන එක මට මේ වෙලාවේ මතක් වෙනවා. මොකද මේ පාලකයෝ පත් කරන්නට අපි යම් විදිහකින් අහඹු ලෙස වක්‍රව හෝ කෙලින්ම අපි සහභාගී වෙලා තියෙනවා. අපේ සහෝදරයෝ අපිත් එක්ක එකතු අපේ අසල්වැසියෝ මේ හැමෝම අපි පොදු වශයෙන් මේ ගැටලුවට වක් කියන්න ඕන. ඉතින් මේ විදිහට khනිජ තෙල් සංස්ථාවේ ඉතිහාසයත් එක්ක ඒ ඉතිහාසය තුල ඇතිවෙච්ච හැලහැප්පීම් එක්ක අපි යම්කිසි දැනුමක් ලබා ගත්තා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් රජයට දරා ගන්න නොහැකි පාඩුවක් සංස්ථාව තියෙනවා කියලා කියනවා. IOC එක ලාභ ලැබීමට හේතුව ලාභ ලබනවා. ඉතින් මේ කාරණා දෙකත් එක්ක දැන් මෙතනදී ඔබතුමාගේ පිළිතුරේදී කියවුණා මෙන්න මේ හේතු නිසා තමයි මේ රජයට දරා ගන්න නොහැකි පාඩුවක් khනිජ තෙල් සංස්ථාව සුදු අලියෙක් කියන තැනට රජය පත් කරලා තියෙනවා. ඒ වගේම IOC ආයතනය විශාල වශයෙන් ලාභ ලබනවා. මෙන්න මේ දෙක අතර ඔබතුමා දකින්නේ මොන වගේ කරුණක්ද මේ? ඇයි මේ එකම ඉන්ඩස්ට්‍රි එකම කර්මාන්තය තුල මේ ආයතන දෙක එකක් පාඩුවක් ලබන්න
අනිත් එක ලාභ ලබන්නත් හේතුව. මොකද්ද ඔබතුමා දකින්නේ ගැන? තාමත් පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා මෙතෙන්දී. IOC සමාගම බිලියන 3කට වැඩිය වාර්ෂිකව ලාභයක් ලබලා උත්පාදනය කරගෙන තියෙනවා. අපේට khනිජ තෙල් නිර්මාණ සංස්ථාව මිලියන ඩොලර් මිලියන 3300කට වැඩි ණය බරක ඉන්නවා ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි. ණය බරක ණය බරක ඩොලර් බිලියන ඩොලර් මිලියන 3300ක. නිකන් හදලා බලන්න කොහොමද කියලා ගණන් ඉලක්කම් වලින් කියන්න පුළුවන් ගානක්ද කියලා. ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් ඩොලර් වලින් ණයයි. එතකොට තවදුරටත් මහජන බැංකුවට ලංකා බැංකුවට khනිජ තෙල් නිර්ගත සංස්ථාවේ මේ LC එකක් ඕපන් කරන්න බෑ ඕක. ඉච්චර ණය බරක් තියෙද්දි. ඒක නිසා අද LC ඕපන් කරනවා නම් වෙනත් බැංකුවක සරණ පතන්න සිද්ධ වෙලා තියෙනවා. මම මේ පැහැදිලි කරලා දුන්නේ මේ පාඩුවේ තරම නිකන් එකට එක ගිහිලා පොඩ්ඩක් පහළ ගොඩක් කියලා නෙමෙයි. මහා දැවැන්ත පාඩුව. පාඩුවේ තරම ණය බර. හැබැයි khනිජ තෙල් නීතිගත සංස්ථාව හදන්නේ ලාභ ලබන ආයතනයක් විදියට. රාජ්‍ය ලාභ ලබන ආයතනයක් විදියට හදලා තියෙන view එක. khනිජ තෙල් විකුණන්නේ නැහැ කොහෙවත් නිකන්. ඒ වගේම khනිජ තෙල් හදලා ඉවරලා පිරිපහදුවෙන් හරි පිටරටින් ගේන හරි khනිජ තෙල් කොහෙවත් ඉතුරු වෙලා නැහැ. විකිරෙන්නේ නැතුව. එතකොට මේ විකිරණ හැම පෙට්‍රල් ලීටරයක්ම හැම ඩීසල් ලීටරයක්ම විකුණලා තියෙන්නේ මුදලට. අත් පිට මුදලට. ඔබට කවදාකවත් ෂෙඩ් එකකින් පෙට්‍රල් ගහනවද රයිටර් දෙනවද ණයට යනවද? ඉන්න පොල් ණය නෑ khනිජ තෙල් නීතිගත සංස්ථාවේ. ඒ වගේම khනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය කරන්නේ. ඒ භාණ්ඩවල තියෙන සාමාන්‍ය මිල කරන අනුව තමයි මිල තීරණය කරන්නේ. ඩීසල් වලට සහනාධාරයක් දෙනවා නම් පෙට්‍රල් වලට සහනාධාරයක් දෙන්නේ නැතුව පෙට්‍රල් පාවිච්චි කරන එක්කෙනා ඒ බර දරාගෙන ඩීසල් වලට සහනාධාර දෙනවා. ගොඩාක් දුප්පත් ජනතාවකට භූමි තෙල් අවශ්‍යතාවය පිරිමහන්න උන්ට එලිමිනේටින් කෙරෝසින් විදියට දල්වන්න ඕන භූමි තෙල් ප්‍රමාණය ජනතාව මේ පෙට්‍රල් පාවිච්චි කරන එක්කෙනා ඩීසල් පාවිච්චි කරන එක්කෙනා දෙගොල්ලම එකතු වෙලා ඉවරලා පොඩි සහනාධාරයක් දීලා තියෙනවා තමන්ගේ මිලට ඒ බර එකතු කරගෙන. ඒ වගේම යන දීවරයට අවශ්‍ය ඒ සහනාධාරය ලබා දීලා තියෙනවා. සහනාධාරයක් කියන්නේ පාඩු වෙන්න දෙන්න දෙයක් නෙමෙයි. සහනාධාරයක් ගණන් හදන්නෙම ඒක khනිජ තෙල් නිර්මාණ සංස්ථාවේ ලාභය යම් මට්ටමකට අඩු කරගෙන ඒක පාරිභෝගිකයන්ටත් බෙදා යන ආකාරයට සමතුලිතතාවයකින් තමයි පවත්වාගෙන යන්න ඕනකම හදලා තියෙන්නේ. ඒක සම්බන්ධ ගැටලුවක් නැහැ. ඊළඟට khනිජ තෙල් නිර්මාණ සංස්ථාව ඒ විතරක් නෙමෙයි. තව රටේ දැවැන්ත සුබසාධන ක්‍රියාවලියක් තියෙනවා ඔවුන් සතුව. මේ රටේ ආරක්ෂක අංශවලට ඒ වගේම විදුලි බල මණ්ඩලයට ඒ වගේම අපේ ජාතික ගුවන් පද්ධතියට යම් සහන මිලකට ක්‍රෙඩිට් ලිමිට් එකක් ඇතුව ඒ තෙල් නිකුත් කරන්න හිගයකින් තොරව විශේෂයෙන්ම යුදමය අවධියක් තුල. එතකොට ඒ ජාතික වගකීමක් ඉෂ්ට කරන්නේ. IOC සමාගමට එහෙම ජාතික වගකීමක් නැහැ. උන්ගේ ජාතික වගකීම තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ යම්කිසි යුදමය තත්ත්වයක් නම් ඔවුන් නොමිලේ හරි ඒ යුදමය තත්ත්වය මත ඉන්දියානු රජයට තෙල් ලබා දෙයි. ඔවුන්ට තියෙන ඉන්දියානු රජයට වගකීමක්. හැබැයි අපේ රටේ ජාතික බලශක්ති පද්ධතිය තුල තියෙන ප්‍රධාන ඒකාධිකාරීකින් ලංකා khනිජ තෙල් නිර්මාණ සංස්ථාව සතු නම් ඔවුන්ගේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙලා තියෙනවා ආරක්ෂක තත්ත්වයන් වලදී ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ඉන්ධන සපයන්න. විදුලි බලය සම්බන්ධව ජල විදුලි බලය ප්‍රශ්නයක් එනකොට ඒ වෙලාවෙට ඉන්ධන වලින් අපේ රට සුරක්ෂිත කරන්න. ඒ වගේම අපේ ගුවන් පද්ධතියේ ජාතික පද්ධතියේ තියෙන ගුවන් යානා වලට අකණ්ඩව තෙල් ගසන්න. එහෙනම් එවැනි ජාතික ක්‍රියාවලියකුත් ඉෂ්ට කරනවා. ඒ ජාතික ක්‍රියාවලිය ඇගීමට ලක් කරන්න එපා. පාඩුයි කියලා පෙන්නකොට මේ ජාතික ක්‍රියාවලිය කොච්චරද කියලා පෙන්වන්න ඕනේ. මෙන්න නිකම් පාඩුයි කියනට අමතරව. ඊට අමතරව khනිජ තෙල් නීතිගත සංස්ථාව විදිහට භාණ්ඩාගාරයට විශාල බදු අය කර ගන්නවා. මොකද khනිජ තෙල් නිෂ්පාදනය රට පුරාම සෑම ජනතාවක් ළඟටම යන නිෂ්පාදනයක්. ඒතර බදු එකතු කරන්න පාවිච්චි කරන්නේ හැමතැනටම දුවන්න පුළුවන් දෙයකින්. උදාහරණයක් විදිහට අපේ රටේ ජනතාව අධික ලෙස මත්පැන් පාවිච්චි කරනවා. ඒතර මත්පැන් බෝතලයකට විශාල බදු ප්‍රමාණයක් ගැහුවොත් රට පුරාම ගිහිල්ලා යනකොට මත්පැන් බෝතල් ටික එක තැනකදී බදු එකතු කරගන්න පහසුයි. ඒ වගේම සීනි වලට බද්දක් ගැහුවොත් රට පුරාම හැම එක්කෙනෙක්ම සීනි දිය කරන නිසාමත් කේක් හදන හින්දා බිත්ත මේ ඊළඟට මේ වෙනත් දේවල් වලට පාවිච්චි කරන නිසාම සීනි වලින් බදු එකතු කරන්න පහසුයි. ඊටත් වඩා පහසු දෙයක් තමයි. කෙලින්ම මේක දවසක් ඇතුළත මුදල් වලට පරිවර්තන වෙන දෙයක්. අද ස්ටොක් වලට ගෙනාපු ෂෙඩ් එකට ගහපුවා හෙට වෙනකොට සල්ලි වෙනවා. එතකොට ඒක නිසා කල් නොයවා
බදු එකතු කර ගැනීමේ ක්‍රමයක් විදිහට කණජ තෙල් හඳුනාගෙන තියෙනවා. කණජ තෙල් මිල වැඩි වෙන ඕනම වෙලාවක් කියන්නේ ඒ බද්දක් විදිහට මහ භාණ්ඩාගාරයක මිලල් යනවා. එහෙනම් මේ බදු කියන්නේ ආයිමත් රටේ ජනතාවගේ සුඛ සාධන ක්‍රියාවලියකට සම්බන්ධ වෙනවා. නැත්නම් මේ එකක්වත් එකින් එකට සම්බන්ධතාවයක් නැතුව බිහිවෙච්ච දේවල් නෙමෙයි. කණජ තෙල් නීතිගත සංස්ථාව ඇති කරන්නේම මේ උවමනාව පෙරදැරිව. සූරකර කෑමට නෙමෙයි රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන්. සහන සලසන්න වඩාත් හොඳ සහන සලසන්න සුබසාධන කටයුතු ක්‍රියාත්මක කරන්න අධ්‍යාපනයට අවශ්‍ය දේවල් සපයන්න ඒක නිසාම ප්‍රදේශීය සිදුවන දේවල් වලදී ඉස්ලාම් ප්‍රමුඛ ක්‍රියාත්මක වෙන කණජ තෙල් නීතිගත සංස්ථාව මේ ඔක්කොම කලේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත එක්තරා වකවානුවකදී විශේෂයෙන්ම මම කාල පරිච්ඡේදය කියන්න මම 1980 දී ආවා 1980 70 පත්විච්ච විවෘත ආර්ථික ක්‍රමය තුල ඔවුන්ට ඕනකම තිබුණා කණජ තෙල් නීතිගත සංස්ථාව ඔවුන් දැක්කේ හුදු ජනතාවට සේවා සපයන ආයතනයක් විදිහට නෙමෙයි. ඒ ආයතනය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන පක්ෂයේ බලය රැඳී සිටින්නේ කොහොමද? ඒකී ජනතාවට සේවාව සපයනවට වැඩිය මේ නමෙන්ම කියනවා. UMP කාර්යයට වැඩ ආත්ම සේවාවක් ගෙනියන්නේ කොහොමද ඊළඟ ඡන්දේ දිනා ගන්න? ඔවුන්ට මේක ඇතුළේ රස්සාව ලබා දෙන්නේ කොහොමද? ඔවුන්ට ෂෙඩ් එක දාලා දෙන්නේ කොහොමද? පුද්ගලයෝ ඉලක්ක කරලා ඔවුන්ට සුබ සාධනයක් කරලා ඔවුන්ගේ ආර්ථික මට්ටම දියුණු කරලා ඉවරලා මහා දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියන සැලැස්ම තමයි එදා ඇමතිවරුන්ට තිබුණේ. අදත් ඒ ඇමතිවරුන් ඉන්නවා. අපි ඇඟිල්ල දික් කළම කියනවා. ගානමිනි ලොකුගේ ඔබ ඒ වගේම මියගිය සිරිල් මැතිව් මහත්තයා මම අපකීර්තියපත් කරන්නේ නෙමෙයි කියන්නේ. නමුත් ඔහුගේ පරමාර්ථයේ තිබුණේ අර වගේ ජාතික මෙහෙවරක් කිරීමට නෙමෙයි. ඒක පාවිච්චි කළේ හුදු දේශපාලන උමනාවකට. කොහේ හරි ස්ටේජ් ගහනවා නම් කණජ තෙල් නීතිගත සංස්ථාවේ ස්ටේජ් තමයි අරන් යන්නේ. කොහේ හරි මැර කණ්ඩායමක් ගිහිල්ලා පහර දෙනවා නම් කණජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් ගිහිල්ලා තමයි ඒ මැරෙන්න විදිහට ගිහිලි ඉවරලා අහිංසක මිනිසුන්ට තරවටු කරන්නේ. ඒ වගේම උද්ඝෝෂණ වලට පහර දෙන්නේ. ඒ වගේම කොහේ හරි දේශපාලන රැස්වීමක් තියෙනවා නම් ඒකට පහර දෙන්න ඕන නම් කණජ තෙල් නීතිගත සංස්ථාවේ මැරෙව නිර්මාණය කරලා තියෙනවා. එහෙම දෙයකින් තමයි කරන්නේ. රට වටේම කණජ තෙල් නීතිගත සංස්ථාවේ වේදිකා අරගෙන ගිහිල්ලා හයි කරන්න ඕනේ දේශපාලකයා එනකොට. මෙන්න මේ විදිහට සුබ සාධන කටයුත්ත සීමා කළා රටේ ආර්ථිකය නගා සිටුනා වෙනුවට හුදු පුද්ගලික ව්‍යාපාරිකයෙන් බිහි කිරීමේ උමනාව මත මේක 1980 90 වෙනකොට ප්‍රබල ලෙස ක්‍රියාත්මක වුණා. නමුත් කොතරම් ශක්තිමත් ආර්ථිකයක් කණජ තෙල් නීතිගත සංස්ථාවට තිබුණාද කියනවා නම් මේක අබමල් රේණුවකවත් දැනුන්නේ නැහැ මේ මොහොතේ. ඒකට තිබුණ එහෙම පිරිස් වලට මාර් දැවැන්ත ඉල්ලුමක් තියෙන්නේ. රත්තරන් චේන් දෙක තුන බ්‍රේස්ලට් දාගෙන මාල දාගෙන ඒගොල්ලෝ සංස්ථාව ඇතුලේ වියරු විච්ච මිනිස්සු විදිහට තමයි සැරසැරුවේ. මෙන්න මේකේ ප්‍රතිඵලය අපිට එන්න පටන් ගත්තේ 2000 2002 2003 එනකොට මහා දැවැන්ත විදිහට මේකේ ප්‍රතිලාභ අපේ නැවත සංස්ථාවට එන්න පටන් ගත්තා. ඒක නිසා මේ සියලු දේවල් කරලා ඒ තියෙන අගතිකාමිකම නෙමෙයි අර සැබෑ සුබ සාධකදී පාසල් වලට උදව් කරන්නේ කොහොමද? කෘෂිකර්මාන්තයට උදව් කරන්නේ කොහොමද? සිපෙට්කෝ ගොවි මහත්තයා ගුවන්විදුලි සංස්ථා වැඩසටහන් වලදී කොහොමද ඒක ස්පොන්සර් කරන්නේ වැනි දේවල්. ඒ ඔක්කොමත් කරනකොට මේ බජට් එක ඇතුළේ වෙන් කරයි කියලා මේකේ මේ දැවැන්ත ටර්න් ඕවර් එක දැනෙන්නේවත් නැහැ මේවා කළා. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒක නිසා මේක ලාභය කියන එක තක්සේරු කරන්න ඕනේ අර විදිහට කරන සුබ සාධන කටයුතුත් එකතු කරලා. IOC එකට මේ මොනවත්ම නැහැ. සුබ සාධනට තුයි මොනවත්ම නැහැ. ඔහුට තියෙන gediya පිටින් ඒ ගන්න සල්ලි ටිකෙන් ලාභාංශ ඉවත් කළා. ඒක ඉන්දියාවට ඩොලර් වලින් අරවල ඉඳලා පිටට යවුවා. දැන් IOC එකේ කොටස් තියෙනවා CPSTL එක ඇතුළේ. බලන්න වෙලා තියෙන දේ. එතකොට එක සමාගමක් තනියෙන්ම ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙනවා IOC එක කියලා. ඉන්දියානු තෙල් සමාගමක LIOC කිව්වොත් වඩාත් නිවැරදි. ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන්. ඊළඟට මේ පෙට්‍රෝලියම් එක CPC විදිහට තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ CPC එක තියන් ඉන්නවා නම් අපිට IOC එකකුත් තියෙන්න ඕනේ. දැන් මේ දෙක සම තත්ත්වයේ ඉඳලා මේ දෙගොල්ලෝ මේක ඇතුලේ වෙළඳපොළ තරණය කරනවා. එදා මේ ගිවිසුම හදක් තිබුණු කොන්දේසි අපිට. ඒ වගේම අපි දෙගොල්ලම එකතු වෙලා සමාගමකුත් හදමු. එතකොට CPC එකනොත් කොටස් අරගෙන CPSTL එකනොත් කොටස් අරගෙන මහ භාණ්ඩාගාරෙත් කොටසක් අරගෙන CPSTL කියලා තෙල් බෙදා හැරීම සම්බන්ධව තෙල් බෙදා හැරිනකොට ඒකෙන් රුපියලක ත්‍රුපුට්ටයක් අරන් මේකේ සේවකයන් නඩත්තු කරන කොළොන්නාව නිමාවත් ඒ වගේ මුතුරාජවලත් එකතු කරලා CPSTL කියන එකක් අටවනවා.
ඒකට කොටු කරන්නම කණජ තෙල් නීතික සංස්ථාවේ ඒලාවේ හිටපු කොළොන්නාවේ සේවකයනුත් අනිත් තැන්වල තියෙන බෙදා හැරීම් වල සේවකුත් එකතු කරලා තමයි මේක හදන්නේ. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති මේ පාඩුව කියලා මේගොල්ලෝ පෙන්වන්නේ මොකද්ද? ලාභය කියලා කියන්නේ මොකද්ද? ගෙඩි පිටින් ඉන්දියාවට අරන් යන ඩොලර් ප්‍රමාණය නිෂ්පාදනය කරලා දෙන්න යන කිසිවක් නෙමෙයි. කණජ තෙල් නීතික සංස්ථාවේ සේවකයනුත් CPSTL එකේ සේවකයනුත් මිසක් වෙන කවුරුවත් නෙමෙයි. මේක තමයි මේක ඇතුලේ මේ ලාභය පෙන්වන එකේ රහස තියෙන්නේ. අපේ රටේ අපේම වුණු මිනිස්සු මහන්සි වෙලා උපේන ධනය ඩොලර් විදිහට තමන්ගේ රටට අරන් යනවා. එදා කොයි වගේද අපේ රටේ කණජ තෙල් නිගම සංස්ථාව 61 50 හැදුවට තෙල් ගත්තේ පාවෙන නැව් වලින් නම් අපි සල්ලි එකතු කරලා අවසානයේදී මේ නැව් වලට දීලා අපි තෙල් බෙදා හරිනවා තෙල් විකුණනවා ඒ බහුජාතික සමාගම් ඩොලර් අරන් යනවා. මේ ක්‍රියාවලියම රට ඇතුලේ ඉන්න IOC කද ඉෂ්ට සිද්ධ කරනවා. දැන් මේක බරපතල ගැටලුවක්. මේ ලාභය අරන් යන්නේ මොනවත් නෙමෙයි කණජ තෙල් නිගම සංස්ථාවේ ලාභය, CPSTL එකේ ලාභය, රටේ අභිමානය මේ සියලුම ඩොලර් වලට පරිවර්තනය කරලා උන් තමන්ගේ රට අරන් යනවා. මම හිතන්නේ අතුල බණ්ඩාර මහත්තයා බලාපොරොත්තු උත්තරේ ලැබුණයි කියලා. මේක ඇත්ත ලාභය නෙමෙයි අපේ ශ්‍රමය, අපේ වටිනාකම් තමයි ඔවුන් තමන්ගේ රට අරන් යන්නේ. දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තරයට වැඩිය මේ ඛේදවාචකයේ දිගපළල කොහොමද කියලා අපි හැමෝටම දැන් පැහැදිලි වුණා. මට හිතෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම පැහැදිලි වුණා මේ කනිජ තෙල් සංස්ථාවත් මේ පිරිපහදුවත් අද දවසේ පත් වෙලා තියෙන ඛේදවාචකය. ඉතින් දැන් මේ වර්තමානයේ දැන් ඔය අපි කතා කරේ ඔය කතන්දරේ ඔය දිගටම එනකොට දැන් වර්තමානයේ මේ දවස්වල මේක ටිකක් උණුසුම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දවස්වල තියෙනවා මේ සම්බන්ධයෙන් යෝජිත සංශෝධනයක් තියෙනවා. මේ මොකද්ද මේ යෝජිත සංශෝධනයෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තවත් මේ එදා මෙදාතුර මේකට සංශෝධන ආවා. දැන් ඔබතුමා කිව්ව විදිහට මේ සංස්ථාව කඩලා දෙක තුනකට කඩලා කොටස් කරලා මේ ඒ විදිහේ කරුණු කාරණා රාශියක් සිද්ධ වුණා. නමුත් අද දවසේ අපි කතා බහ කරනවා යම් කිසි සංශෝධනයක් එනවා. මේ දිනවල කතා බහට ලක් වුණා සංශෝධනයක් මේ කණජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් සංශෝධනයක් තියෙනවා කියලා. මෙන්න මේක කොහොමද සංස්ථාවේ කර්මාන්තයටත් ඒ වගේම ඉදිරි රටේ අනාගතයට ආර්ථිකයටත් කොහොමද බලපාන්නේ? මේ ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? දැන් කණජ තෙල් නිගම සංස්ථාව සම්බන්ධව ප්‍රධාන අර්බුදය එන්නේ මේ විදිහට. ඔබ දන්නවා අපි සතු මහා වටිනා සම්පතක් තියෙනවා චෛන බේවල. තෙල් ටැංකි 103ක් හදනවා 1929 දී සුදු අධිරාජ්‍යවාදීන් මේ ලෝක යුද්ධයක් නිර්මාණය වෙනවයි කියලා අනාගතයේ දැනගෙන ඒ තියෙන ත්‍රෙඩ් එකට සූදානම් වෙන්න තෙල් ගබඩා කිරීම සම්බන්ධව. මේ තෙල් ගබඩා කරන්න හොඳම ස්ථානයේ විදියට කඳු පද්ධතියක් සහිතව ඉතාමත් ගැඹුරු මුහුදක් තියෙන ස්වභාවික වරායක් වුන් වෙනවා. ඔවුන් දැක්කේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ වරාය තමයි මේකට සුදුසුම තැන කියලා. මොකද උඩ ඉඳන් බලද්දී ඒ තියෙන ගුවන් යානා වලට මේ වරායේ නැව් පේන්නේ නැහැ. ඒ වගේම විශාල රැළක් වැදිලා මෝසම් වැසි වලින් අනතුරට නැව්පත් වෙන්නෙත් නැහැ. ඒ මොහොතවල වල තිබුණ නැව් වල තත්ත්වය අනුව මෝසම් වැසි කියන්නේ තාමත් බරපතල හානි කරනවා. මේ ඇන්කර් ගහලා තියෙන නැව් වලට වැදිලා ඉවරලා ගල් පරවල වැදිලා. එහෙම හානියක් සිදු වෙන්නෙත් නැහැ. ඒ වගේම මෙන්න මේ වරාය තෝරාගෙන ඒ වරාය ආශ්‍රිතව තෙල් ගබඩා සංකීර්ණයක් හදන්න ඕනයි කියලා තීරණය කරනවා. ඒ අනුව ටැංකි 103ක් හදනවා. ජපන්නු බෝම්බ දාලා ඉවරලා ටැංකියේ දෙකක් විනාශ වෙනවා. 100 දක්වා පල්ලම් බහිනවා. ඊට පස්සේ දැනට ටැංකි 99ක් ඉතුරු වෙලා තියෙනවා. මේ ටැංකි 99 තියෙන්නේ මහා අපූර්ව විදිහකට. මේකෙන් ටැංකි තියෙනවා ටැංකි 16ක් තියෙනවා ලෝවර් ටැංක් පම්ප් එකකට. මුහුද මට්ටමට සමාන මට්ටමක පල්ලෙහැම් මුහුද අයිනට කිට්ටුව තියෙනවා ලෝවර් පම්ප් එක කියලා. මේකෙන් ඕන නැවකින් තෙල් බාන්නත් පුළුවන් ඕන නැවකින් තෙල් බංකරින් කරලා දෙන්නත් පුළුවන්. ඒකට තියෙනවා පොම්පාගාර පද්ධතියක් අපි සතුව තියෙනවා. ඊළඟට ෆයර් හයිඩ්‍රන්ට් පද්ධතියක් තියෙනවා. ඊළඟට තෙල් ගබඩා කිරීම සම්බන්ධව එක ටැංකියක ධාරිතාව මෙට්‍රික් ටොන් 10000ක් විතර ධාරිතාවක් සහිත ටැංකි පද්ධතියක් තියෙනවා. ඒතර මේකට උඩින් තියෙනවා තව ටැංකි පද්ධතියක්. ඒකට කියනවා අපර් ටැංක් පද්ධතිය කියලා. ඒ ටැංක් පද්ධතිය තියෙනවා ටැංකි 80 ගණන් 84ක් විතර තියෙනවා. ඒක ටිකක් ලොකුයි. ඒ ටැංකි පද්ධතිය අසලින්ම යනවා දුම්රිය මාර්ගය. එතකොට නැව් වලින් ගොඩ බාන්නත් පුළුවන් නැව් වලට තෙල් සපයන්නත් පුළුවන්. ඊළඟට මේ නැව් වලින් උඩ ටැංක් පම්ප් එකට පොම්ප කරන්නත් පුළුවන්. උඩ ටැංක් පම්ප් එකේ ආපදව තියෙනවා රේල් පාර. මේ රේල් පාරක් ආසන්නයේ තමයි ලංකාව පුරාම තියෙන
තෙල් ඩිපෝ ටික පිහිටලා තියෙන්නේ. අනුරාධපුරේ, හපුතලේ, බදුල්ල, ඊළඟට බදුල්ල, කුරුණෑගල මේ සෑම ස්ථානයක්ම රේල් පාරේ ආබදව තමයි හදලා තියෙන්නේ. මඩකලපුව, ඊළඟට ගාල්ල, මාතර මේ සෑම තැනක රේල් පාරක්. එහෙනම් මෙතන තෙල් ගොඩ බාන්න, තෙල් ගබඩා කරන්න, නැව් වලට තෙල් සපයන්න, ඒ වගේම රට පුරා තෙල් බෙදා හැරීමේ පහසුකම් සහිතව මහා දැවැන්ත ටැංකි සංකීර්ණයක්. මේ ටැංකි සංකීර්ණය මේ වලින් මෙන්න මේ තෙල් ටැංකි ටික ඉතාමත් වටිනා සම්පතක් අපේ රටේ වගේම ඉන්දියාව දකිනවා මේක තමන්ගේ රටට වටිනා සම්පතක් විදියට. එතකොට khනිජ තෙල් නීතිගත සංස්ථාවට දැන් තෙල් ගබඩා කිරීමේ පහසුකම් ටැංකි 24ක අඩුවක් තියෙනවා. දැනට මේ මොහොත වෙනකොට. එතකොට මේ ටැංකි 24ක් මෙතනින් ගන්න අපේ රටේ දීපලකින් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඉන්දියානු සමාගමත් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා 2002 වර්ෂයේදී 2003 වර්ෂයේදී ගිවිසුමක් ගහ ගන්නවා ඉන්දියානු තෙල් සමාගමත් එක්ක. මම ළඟ ඒ ගිවිසුම තියෙනවා. 2003 දෙවෙනි මාසේ 7 වෙනිදා තමයි මේ ගිවිසුමට යන්නේ. පෙබරවාරි මාසේ 7 වෙනිදා. මොකද්ද මේ ගිවිසුමෙන් කරන්නේ? අපේ රටේ තියෙන මේ තෙල් ටැංකි සංකීර්ණය ඒගොල්ලන්ට භාවිතා කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන ගිවිසුමක්. මේ ගිවිසුම ගහන්නේ 2003 දී ගහනකොට කියනවා මේ තෙල් ටැංකි තියෙන භූමිය සුදු අධිරාජ්‍යවාදීන්ට අයිතිව තිබිලා කඩජ තෙල් නීතිගත සංස්ථාව පවුම් 2,50,000ක් වියදම් කරලා වාර 3කට ගෙවලා අත්පත් කරගන්නවා. සල්ලි ගෙව්වේ කඩජ තෙල් නීතිගත සංස්ථාවේ. එකවර ගෙවන්න බැරි නිසා ඒ සුද්දන්ට පවුම් 2,50,000ක් ගෙවලා ඉවරලා මේක අත්පත් කරගන්නවා. හැබැයි අත්පත් කරගත්තට මේක රජයේ විසින් කඩජ තෙල් නීතිගත සංස්ථාවට ලියලා දෙන්නේ නැහැ. අර ගිවිසුම එන්නේ කඩජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දහම් විමලසේන චරිත රත්වත්තේ ඊළඟට ඒ ආයතනයෙන් නඩේෂන් වගේ මට නම මතක එහෙම තුන් දෙනෙක් එකතු වෙලා තමයි ගිවිසුමට අත්සන් කරන්නේ. ඒ ගිවිසුමට අත්සන් කරන කඩජ තෙල් නීතිගත සංස්ථාව මේකට පාර්ශ්වකරුවෙක් වෙන්න නම් ඔවුන් සතු ඉඩමක් නැති බව පේනවා. ඒ ඉඩම රජයට තියෙනවා. එහෙමනම් මාස 6ක් ඇතුළත මේ ඉඩම නිරවුල් කරන තුරු මේ ගිවිසුම වළංගු නොවේ කියලා වගත්තෙකුත් ඒකෙම තියෙනවා. එහෙනම් ගිවිසුම ඉස්සරහට යන්න නම් ක්‍රියාත්මක වෙන්න නම් අර ඉඩම නිරවුල් කරගන්න ඕනකම තියෙනවා. කොහොම හරි වෙලාවේදී මේ මාසය යන්න කලින්ගේ ආණ්ඩුව පරාද වෙනවා. ඊළඟට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ බැස්ස ඉන්දියානු තෙල් සමාගම ටැංකි 100ම අයිති 99ම අයිතිය තහවුරු කරමින් අද වෙනකන් රැඳී ඉන්නවා. 2003 ඉඳන් ඒක නිසා අපි හොර ගිවිසුම කියලා කියනවා. නීතියානු ගිවිසුමක් නැතුව බලහත්කාරී ලෙස අපේ තෙල් ටැංකි ටික අත්පත් කරගෙන ඉන්නවා. අපිට තෙල් ටැංකි 24ක් ඕනලා තියෙනවා. ඔවුන් ඒවා භුක්ති විඳින්න නැති තෙල් ටැංකි හරිය අපිට දෙන්න සූදානම් නැහැ. හැබැයි මේ රැඳිලා ඉන්න කාල පරිච්ඡේදය තව අවුරුදු 17කින් අහෝසි වෙනවා. අවුරුදු 33කට තමයි මේ ගිවිසුම ගහලා තියෙන්නේ. 35කට. තව අවුරුදු 17කින් මේක අවුසි වෙන්න තියෙද්දී නැවත මේ ගිවිසුම අලුත් වෙන ආකාරයේ 50 සංශෝධනය කරනවා. කියන්නේ ඉන්දියාවට ඕනේ මේ තෙල් ටැංකි ටික ඒ විදිහටම තමන් බාරේ තවා ගන්න තවත් දිගට. හැබැයි ගිවිසුම අවුරුදු තව 17කින් අහෝසි වෙනවා. ඒ වගේම මේ ටැංකි සංකීර්ණය වගේම මේ khනිජ තෙල් බිස්නස් එකට බහින්න පනතේ තියෙන ප්‍රතිපාදන වෙනස් කරගෙන ඒ ගිවිසුම් ප්‍රකාරව ඇවිල්ලා තියෙන බලපත්‍රයට. ඔතන මම කියන්නම් 61 පනතට ඇමණුමක් ඉදිරිපත් කරනවා 2002. ඒ 2002 ඇමණුමින් කියන්නේ khනිජ තෙල් ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම, පිරිපාදු කිරීම සහ මිශ්‍ර කිරීම khනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරී යටතේ පවත්වා ගන්නවා වගේම තවත් පාර්ශ්වයකට බලපත්‍රයක් දෙන්න පුළුවන් කියලා සඳහන් කරලා පනත සංශෝධනය කරන්න පටන් ගන්නවා 2002. මෙන්න මේ බලපත්‍රයේ හිමිකාරීත්වය IOC සමාගම අරගෙන තමයි මේ ඉස්සරහට යන්නේ. ඒ බලපත්‍රය 2024 ජනවාරි වෙනකොට අවලංගු වෙනවා. හැබැයි අවලංගු වෙනකොට මේක නැවත බලපත්‍රය දික් කරන්න ඇමතිවරයාට දැන් වරප්‍රසාද නැහැ. ඒ පනතේ තිබුණු විධිදාන ක්‍රියාත්මක කරන්නම් ඒකට දාලා අධිකාරියක් බී කරන්න ඕනේ. අල ප්‍රතිපාදන වෙන් කරගෙන කලේ නැහැ. ඒක නිසා ඉන්දියානු තෙල් සමාගමට දැන් යයින්ම බලපත්‍ර ලබා ගන්න විදියක් නැහැ. 2024 දී මේක දාලා යන්න සිද්ධ වෙනවා. ඒකට පාවිච්චි කරන උපක්‍රමය තමයි අපේ පනත නැවත සැරයක් සංශෝධනය කරන්න. ඒ පනත දැන් කැබිනට් එකට දාලා අනුමැතිය ලැබිලා තියෙනවා. ඒකෙන් තමයි පැහැදිලිව කියන්නේ khනිජ තෙල් ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම, පිරිපහදු කිරීමේ බලය සහිත බලපත්‍රය ලබා දීමට ඇමතිවරයාට බලතල ලබා දෙනවා.
දැන් මෙන්න මේක ගෙනල්ලා ඉවරලා අර අවුරුදු 17න් ඉවරන ගිවිසුම තවදුරටත් බලාත්මක කරන්න, ඒ වගේම 2024 අවසන් වෙන බලපත්‍රය නැවතත් බලපත්‍රය දික් කර ගැනීම සඳහා මේ පනත සංශෝධනය කිරීමේ උවමනාවෙන් තමයි මේ මොහොතේ කටයුතු කරන්නේ. ඒක හඳුනාගත්ත ಖನಿජ තෙල් පොදු සේවක සංගමයත් අනිත් වෘත්ති සමිතියේ සියලු දෙනාමත් එකතු කරගෙන මේ වැඩේ කරන්න එපා. ඉන්දියාව අපේ රට ආක්‍රමණය කිරීමක් මේ කරන්නේ. ඔවුන්ගේ බලයට යට වෙන්නේ නැතුව මේ පනත ඔවුන්ට අයිති නැති බව කියන්න, මේ පනත දැන් නීති විරෝධී කියලා අපි ඇමතිවරට ටිකටම බලපෑම් කරන්න. ඒ වගේම අපි කියන තව කාරණයක් තියෙනවා. අපි ඒකට විරුද්ධව නීතියානුකූලව කටයුතු කරලා කියනවා. වෘත්තීය සමිති ගණනාවක් එකතු වෙලා නඩුවක් දාලා තියෙනවා වෙනම මේ බලපත්‍රයේ නීති විරෝධී කියලා ඔප්පු කරගන්න. ඒ වගේම තව නඩුවක් දාලා තියෙනවා අපේ වසන්ත සමරසිංහ සහෝදරයා පෞද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණ දිහාට නඩුවක් දාලා තියෙනවා. දැන් මේ නඩු දෙකම තියෙද්දි තමයි ඔවුන් මේ බලපත්‍රයේ නීතියානුකූලයි කියලා ප්‍රකාශ කරන්නේ. ඒ නීතියානුකූලයි කියනවා විතරක් නෙමෙයි ඔවුන් කියනවා මේ ගහලා තියෙන ගිවිසුම අනුව සදාකාලිකව ඉන්දියාවට මේක අයිති කියලා. ඒ ගිවිසුම මොකද්ද මේ කියන්නේ? 1987 ඉන්දු ලංකා ගිවිසුම. ඉන්දු ලංකා ගිවිසුමේ කොහෙවත් තැනක කියලා නැහැ. ඒක වෙළඳ ගිවිසුමක් නෙමෙයි. ඉන්දියාවට මේ තෙල් ටැංකි ලබා දීම සම්බන්ධව ඉංගියක්වත් ප්‍රකාශ කරලා නැහැ. ඒකෙදි ඇමෙන්ඩ්මන්ට් එකක් දාලා තියෙනවා. ඒ මොහොතේ ඔබ දැනගන්න ඕනේ ජේ.ආර්. ජයවර්ධන සිංගප්පූරු වරහා ඇමරිකන් සමාගමක් එක්ක එකතු වෙලා මේ තෙල් ටැංකි ටික බදු දෙන්න හදද්දී රජීව් ගාන්ධි වනවා ලියුමක් ඔබ මෙහෙම ක්‍රියාත්මක කරනවා නම් වහා මේක නවත්තන්න. එහෙම ඒ තෙල් ටැංකි කරන දෙපාර්ශ්වයටම රටවල් දෙකටම බරපතල ආරක්ෂක තර්ජනයක් තියෙනවා. ඒක නිසා මේ තෙල් ටැංකි සම්බන්ධව මැදිහත් වීමක් කරනවා නම් ඉන්දියාවෙන් විමසන්න නැතුව කරන්න එපයි කියලා. ජේ.ආර්. ජයවර්ධන තර්ජනාත්මක ලියුමක්. ඒ ලියුම් දෙක ඇමෙන්ඩ්මන්ට් එකක් විදිහට මේ ගිවිසුමට අන්තර්ගත කරලා තියෙනවා ඉන්දු ලංකා ගිවිසුම. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ මේ තියෙන ඇමෙන්ඩ්මන්ට් එක පාවිච්චි කරලා තමයි කියන්නේ සදාකාලික ඉන්දියාවට මේ තෙල් ටැංකි ටික දැනටමත් දීලා ඉවරයි කියලා. අමූලික බොරුවක්. ඒක දේශද්‍රෝහී ප්‍රකාශයක් කියලා අපි ඍජුවම ඇමතිවරට දැනුම් දීලා තියෙනවා. ඇමතිවරයාත් එක්ක අපි විවාදයකට ගියා රූපවාහිනී හිරුවලදී අපි අපේ කාරණේ පැහැදිලි කරලා දුන්නා ඇමතිවරයාට. ඒක නිසා ඔහු කරපු දේශද්‍රෝහී ප්‍රකාශය වහාම ඉල්ලාස් කරගන්න කියලා අපි අදත් ඇමතිවරයාට බලපෑම් කරලා කියා සිටිනවා. ඒ වගේම මේ ඉන්දු ලංකා ගිවිසුමේ තියෙන වගන්ති වලට පරිබාහිරව ගිවිසුමක් සදාකාලිකයි කියනවා නම් මේ කිසි දෙයක් සදාකාලික නැහැ කියන ලෝකයේ තුල ගිවිසුමක් සදාකාලිකයි කියන. 1815 දී ගහපු ගිවිසුම අපේ රටේ රදළුවේ ඉස්සරහා රජ්ජුරුව අත්අඩංගුවට අරගෙන මහා දවල් ගහපු ගිවිසුමත් 1948 දී අවලංගු වුණා නම් ඔවුන්ට ඒ ගිවිසුම දාලා යන්න සිද්ධ වුණා නම් මේ නීති විරෝධීව ඒකේ ඉඩම පවර ගන්න තත්ත්වයක් තුළ ඒකම වගන්තියක් විදිහට ඇතුළත් කරද්දී ඒ ගිවිසුම නීතියානුකූලයි කියන අපේ රටේ ඇමතිවරුන් ඉන්නවා නම් බරපතල සෝචනීය තත්ත්වයක් නෙමෙයිද? ඒක නිසා මේ ඇති වෙලා තියෙන තත්ත්වය මේ මොහොතේ උස්සන්න වෙලා තියෙන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණේ ඉන්දියාවට නැවත වරක් බලාත්මකව බඳු දෙන්නත් ලංකාව තුළ තෙල් බිස්නස් එකට අදාළ බලපත්‍ර දෙන්න ගිවිසුම සංශෝධනය කරන්නත් මූලික ක්‍රියාවලියට ප්‍රවිෂ්ඨ වෙනකොට තමයි අපි වෘත්තීය සමිති වල නැගී ඉන්නේ. තනි තනියෙන් මේක කරන්න බැරි හින්දා මීට සමානම ප්‍රශ්න ගණනාවක් තියෙන විදුලි බල මණ්ඩලය, ඒ වගේම වරායි භූමියන් බලාත්කාරයෙන් අත්පත් කර ගැනීම, බටහිර ජැටිය අදානි සමාගමට ලබා දීම, විදුලි බල මණ්ඩලයේ නොරොච්චෝලේ LNG ප්ලාන්ට් එක ඒ කියන්නේ නැචරල් ගෑසස් ලංකාවට ගෙන්නන්න, බෙදා හරින්න, ලංකාවේ විදුලිය ජනනය කරන්න සම්පූර්ණ අයිතිය නිව් පෝටර්ස් එනර්ජි සමාගමට ලබා දෙන්නත් කටයුතු කිරීම නිසා ඔවුන්ට තියෙන ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ වගේම ලංකාවේ ජාතික සම්පත් විකිරීමට එරෙහිව කරන අරගලය. අපිත් ඒ අරගලය කරන්නේ, විදුලි බල මණ්ඩලයත් ඒ අරගලය කරන්නේ, වරායත් ඒ අරගලය කරන්නේ. ශ්‍රී ලංකාවේ පළමු වතාවට දේශපාලන පක්ෂ ඒ වගේම ශ්‍රේණි බේසකින් තොරව අපි ඔක්කොම එකතු වෙලා මේ අරගලයේ නියමවම් බවට පත් වෙලා අපිට පුළුවන්කම ලැබුණා ජාතික සම්පත් විකිරීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය හදාගන්න. ඒක නිසා මේ සන්ධානයේ මෙහෙයුම යටතේ අපි එන 3 වෙනිදා අපි සියලු දෙනාම තම තමන්ගේ වැඩබිම් ඉස්සරහා පිකට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි විදුලිය තමන්ගේ ශක්තිය පෙන්වන්න රට වටේ පැතිරුණු විසිරුණු සිවිල් සේවකින් ගෙන්නලා කොළඹ යෝධ විරෝධතාවයක් ඉදිරිපත් කරනවා. ඒකට සහයෝගය දෙන්නත් අපේ ආයතන තුල මේ අන්තවාදී ක්‍රියාවල් පරාජය කරන්නත් අපි කොළොන්නාවේ ඉස්සරහත් ඒ වගේම පිරිපහදුවේ ඉස්සරහත් පිකට් එකක් මගින් අපේ විරෝධතාවය ඉදිරිපත් කරලා අපි ඒ සරණටත් එකතු වෙනවා.
මේක තමයි අර මේ මොහොතේ උස්සන්න වෙමින් පවතින කැකෑරෙමින් පවතින තත්ත්වය. අපි විතරක් උදකලා වෙලා නැහැ. තෙල් එක වගේම විදුලියටත් මේ තත්ත්වයමයි, වරායටත් මේ තත්ත්වයමයි. ස්තුතියි. ඔව්. බොහොම ස්තුතියි අශෝක රංගල මහත්මයා. දැන් අපි ගොඩාක් කරුණු මේ සම්බන්ධයෙන් දැනගත්තා. දැන් මේ අරගලය මොකද්ද? මේක ඉතිහාසය මොකද්ද? වර්තමාන තත්ත්වය මොකද්ද වගේ. ඉතින් මේ අපේ අරුණ බටුගෙදර මහත්මයා මේ ශාස්ත්‍රයේ දැනට රැකියාවේ නියුතු වෙනවා කුවේට් වල. කුවේට් ඒකාබද්ධ ඛනිජ තෙල් කර්මාන්ත සංගමේ පිරිපහදු කාර්මික නිලධාරියෙක් විදිහට තමයි එතුමා රැකියාව කරන්නේ. ඉතින් ගොඩාක් ප්‍රායෝගික අත්දැකීම් ඇති. මම අහන්න කැමති ශාස්ත්‍රයේ ප්‍රායෝගිකව ඉන්න කෙනෙක් විදිහට දැන් මැද පෙරදිග කලාපයේ රැකියාව කරන අදාළ ශාස්ත්‍රයේ ප්‍රායෝගිකව ඉන්න කෙනෙක් විදිහට ඛනිජ තෙල් කර්මාන්තය තුල ක්‍රියාත්මක වෙන ඒ කියන්නේ මැද පෙරදිග කලාපයේ ඛනිජ තෙල් කර්මාන්තය තුල ක්‍රියාත්මක වෙන ඒත් අපේ රටේ මේ ඔය පිරිපහදු වල ටැංකිය වල ඔය වගේ තැන් වල ක්‍රියාත්මක නොවන නඩත්තු කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ ඔබතුමාට අදහසක් තියෙනවද? ඒ කියන්නේ ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන්නත් අපේ ක්‍රියාත්මක නොවන යම්කිසි නඩත්තු ක්‍රියාකාරකම් ඒ වගේ මොන හරි ඒ සම්බන්ධයෙන් ඔබතුමාට අදහසක් තියෙනවද? අරුණ බටුගෙදර මහතාගේ මම අහන්නේ. මාව ඇහෙනවද? ඔව් හරි හරි. සියලු දෙනාටම අපේ රංගන සහෝදරයා සුබ සන්ධ්‍යාවක් කියලා. සන්ධ්‍යාවක් අතුල මහත්මයා ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් මටත් බොහොම ස්තුතියි ඔබ සැමටම ඕමාන් නේතර අපේ සංවිධානය හරහා අපිට මෙහෙම අපේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඉතින් මේ අහපු ප්‍රශ්නෙට මම පොඩ්ඩක් අවතීර්ණ වෙන්න කලින් මේ තෙල් පිරිපහදු අපේ සබ්ගස්සද්ද තෙල් පිරිපහදු දැන් රංගවල සහෝදරයා බොහොම ගොඩක් කරුණු කාරණා කිව්වා. ඒ වගේම තෙල් පිරිපහදුව මම දන්න කාරණා චුට්ටකුත් කියන්නම්. ඒ තෙල් පිරිපහදුවෙන් යැපෙන තවත් කර්මාන්තශාලා දෙක තුනක්ම ඇති කරා. ඒ කියන්නේ තෙල් පිරිපහදුවෙන් රෝ නැප්තා අරගෙන රෝ නැප්තා. ඒ කියන්නේ නැප්තා අපි පෙට්‍රල් වලට පස්සේ ගන්න රෝ නැප්තා කියන එක අරගෙන තමයි යූරියා කම්මල සබ්ගස්කන්ධේ පොහොර නිපදවීමේ නිෂ්පාදනය කිරීමේ සංස්ථාවට ගත්තේ. ඉතින් විශාල ණයක් තෙල් පිරිපහදුවට තිබ්බා. අවසාන මොහොත වෙනකොට ඒ තෙල් පිරිපහදුවට විශාල ණයක් තිබුණා සබ්ගස්කන්ධේ පොහොර නිපදවීමේ සංස්ථාව. ඉතින් ওই ණය බලපානවා ඔය තෙල් පිරිපහදුවේ වැටීමට එක පැත්තකින්. සහ නයිලොන් 6 එක හොඳ ප්‍රොඩක්ෂන් එකක් දුන්න ආයතන දෙකක් දැන් ඔය මේ දවස්වල කතා කරනවානේ ඔය නයිට්‍රජන් ගැන යූරියා අපේ රටේ නිෂ්පාදනය කරපු යූරියා කිලෝ 50 පොට් එක ඒ කියන්නේ යූරියා නිෂ්පාදනය කරපු එක පොට් එක නයිට්‍රජන් පර්සන්ටේජ් එක 48ක් තිබුණා. එම් ගොවියෝ දන්නේ නැහැ ඕක. හැබැයි රටින් ගෙන්නුවා ඒකම. මේකේ ප්‍රොඩක්ෂන් දෙනකොටම රටිනුත් ගෙන්නනවා නයිට්‍රජන් යූරියා. එතකොට සංස්ථා දෙකක් තිබුණා. යූරියා නිෂ්පාදන සංස්ථාව පොරණ සංස්ථාව. කර්මාන්ත දැන් කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශය යටතේ තිබුණා පොහොර නිපදවීමේ සංස්ථාව තෙල් පිරිපහදු මේ ටික. එතකොට කුෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබුණා පොහොර නිපදවීමේ පොහොර සංස්ථාව. ඉතින් මේ සංස්ථා දෙකක් අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් මේවට පඩිනඩි ගෙවීම මේ අපේ පුංචි රටට දරා ගන්න බෑ මේවා. මේවා බලපානවා. ඉතින් අපේ පස්සට දැන් තමයි ඒවා බලපාන්නේ අපිට. ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් 80 ගණන් වල තිබිච්ච දේවල්. ඉතින් සේවක අතිරික්ත අර රංගල සහෝදරයෙක් වූ ඇමතිවරුන්ගේ රැකියාව ලබා දෙන ස්ථාන බවට පත් වුණා මේවා. ඉතින් මේවා ඉතා දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා මේ සංස්ථාවලට මේ පොහොර නිෂ්පදීමේ සංස්ථාවට. අපි දැක්කා ඒවා. ඔබට මම විහිළුවක් නෙමෙයි මේක. මම හොඳ උදාහරණයක් කියන්නම්. 89 ගම්මුදාව වැඩසටහනේදී
අපේ සපුගස්කන්ධේ පොහොරණ ඉපදීමේ සංස්ථා මම ඒකේ ට්‍රේනින් වුණා ඇත්තටම අවුරුදු 2ක්. ඒකෙදී ලොකු අර ඒ කේලෝග ආයතනයේ විසින් දීලා දුන්න විශාල මොඩල් එකක්. ඇමෝනියා ප්ලාන්ට් එකේ සහ යූරියා ප්ලාන්ට් එකේ විශාල මොඩල් එකක් දීලා තිබුණා පොහොරණ ඉපදීමේ සංස්ථාවේ ට්‍රේනින් සෙල් එකේ තිබුණා. පුහුණුවීම් මේ ස්ථානේ. ඉතින් ඕක 89 ගම්මුදාවට අරන් ගියා. අරන් ගිහිල්ලා දැන් එතකොට මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි හිටියේ මේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති හැටියට. ඉතින් මේ දෙන්නම ඉගෙන ගත්තේ රොයල් කොලෙජ් එකේ නිසා ඒකේ ගහලා තිබුණේ ගම්මුදා භූමියේදී ගහලා තිබුණේ මේක රොයල් කොලෙජ් එකේ මේ ශිෂ්‍යයෙක් අතින් නිර්මාණය වූ එකක් කියලා. ඉතින් මේ වගේ දේශපාලන බලපෑම් සිද්ධ වුණා ඒ කාලේ ඔය ආයතන වලට. ඉතින් ආයතන ඉතින් කඩා වැටෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින් මම දැන් තමයි ලොකුම දේ. ඔව් ඒක තමයි. ඉතින් මේ අර විශාල මුදල් ඒ කියන්නේ ඒ ගම්මුදා වැඩසටහන වල විශාල මුදල් පොම්ප කරා මේ ආයතන වල තිබිච්ච. මේ පාඩුපේ තෙල් සංස්ථාවට පාඩු පිට දුවන්නේ බෑ. තෙල් සංස්ථාවට ණය වෙලා දුවන කර්මාන්ත ශාලාව මේ අර වගේ ඒවට විශාල මුදල් ආයෝජනය කළා. ඒක එකක්. මේ වගේ කාරණා ඉතින් තිබුණා ඉතින් ඇත්තටම. මේ ඉතින් දැන් මම කුවේට් වල සේවය කරන නිසා මම දැන් මේ පැත්තට පොඩ්ඩක් එන්නම්. දැන් කුවේට් වල අපි එන කාලේ 94 විතර වගේ මේ තෙල් පිරිපහදු වල තියෙන තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ. ඒවා හරියට ඩෙවලොප් කරලා තියෙනවා. ගොඩාරියක් මේ නැවත දැන් ඇත්තටම අපේ මෙහෙම කුවේට් වල තෙල් නිෂ්පාදන භූමි තෙල් කෙරොසින් ඩීසල් එතකොට පෙට්‍රල් වගේ දේවල් ගොඩක් විදේශගත කරන්නේ ඒ කියන්නේ විකුණන්නේ ආසියාතික රටවල් වලට. නමුත් දැන් ඒගොල්ලන්ගේ එයිම් එක දැන් ඒගොල්ලන්ගේ එයිම් එක තමයි මේවා යුරෝපාකරයට විකිණීම. ඒ කියන්නේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකට තිබුණට ඉස්සෙල්ලා සල්ප කන්ටෙන්ට් එක වැඩි නිසා තෙල් පිරිපහදු වල මේ යුරෝපාකරයට ඒවා ගන්නේ නැතුව ගියා. දැන් ඒ නිසා මේගොල්ලෝ ඒවා ඩෙවලොප් කරලා දැන් අලුත් තාක්ෂණය මත විශේෂම ක්ලීන් ෆුවල් ප්‍රොජෙක්ට් කියන එකක් හදලා ඒ කියන්නේ මේ මිනිමයිස් කරන එමිෂන් ඒ කියන්නේ පොලියුෂන් වලට එමිෂන් අඩු කරලා නිෂ්පාදන ධාරිතාව වැඩි කරලා හරියටම ගත්තොත් කුවේට් එකේ දැන් 1.6 මිලියන් ප්‍රමාණයක් ප්‍රොඩක්ට් කරන ඒගොල්ලෝ නිෂ්පාදන ධාරිතාව වැඩි කරලා තිනවා. ඒ තරමට වැඩි කරලා තිනවා. ඉතින් ඒ වගේ ඒවා කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ තාක්ෂණික මට්ටමින් වැඩි දියුණු කරලා. ඒක ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද දැන් තෙල් පිරිපහදු තියෙන රටවල් වල දැන් තෙල් ඔයිල් සහ දැන් මේගොල්ලෝ තව එකක් ගෙන්නනවා දැන් මේ මොනවාද LNG බලාගාරයක් හදලා නැහැ. ඒගොල්ලෝ LNG ටැංකර්ස් වගේක් හදලා තියෙනවා. කටාර වලින් ගෙන්නනවා. ඊට පස්සේ මෙහි බෙදා හරිනවා. මෙන්න මේ වගේ තත්ත්වයන් හරියම දියුණුව තාක්ෂණය යොදාගෙන දැන් පවත්වාගෙන යන දැන් අලුතෙන් තෙල් පිරිපහදු දෙකක් පටන් ගත්තා. තව එකක් කමිෂන් කරන්න මේ දවස්වල වැඩ කටයුතු කරන මම වැඩ කරන්නේ ඒකේ. ඒවැ අර ෆුවල් ඩීසල් කෙරසින් පෙට්‍රල් වල වගේ ඒවැ සල්ප කන්ටෙන්ට් එක මිනිමයිස් කරලා තියෙනවා 0.1 වලට වගේ අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඉස්සර මේ කුවේට් වල ක්‍රූඩ් ඔයිල් එකේ සල්ප කන්ටෙන්ට් එක වැඩි. හරි අමු ගඳක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දැන් අර තාක්ෂණ දියුණු කරගත්ත නිසා දියුණු කරලා ප්‍රොඩක්ෂන් දෙන නිසා ඒවා හරිම සල්ප කන්ටෙන්ට් එක 0.1 වලට වගේ අරන් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දියුණු කරන්න ඕනේ. ඉතින් අපේ රටේ එහෙම දියුණු කරපො නැති බවක් අපේ රංගවල සහෝදරයෙක් කිව්වා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු තව මේ මොනවද මේ කොහොමද මේ
තෙල් පිරපහදු තව දියුණු කරලා තියෙන කියලා. ඔව් බොහොම ස්තුතියි බටුවිදුර මහත්මයා. ඒ කියන්නේ ඒ රටවල් ඇත්තටම මේ ශේස්ත්‍රය දියුණුවක් කරා යනවා ගමන් කරනවා. අපේ රටට සිද්ධ වෙලා තියෙන්නේ අපි දියුණුව තාක්ෂණය අත්පත් කර නොගෙන අපි නිකන් අයාලේ යන තත්යකට පත් වෙලා තියෙනවා. දැන් ඔබතුමා තින් කියුණා මේ LNG ගෑස් සම්බන්ධයෙන්. මොකද්ද මේ LNG කියලා කියන්නේ? ලංකාවේ මේ දවස්වල කතා වෙනවා යෝජිත LNG බලාගාරයක් සම්බන්ධයෙන්. ඒ ගැන මොකද්ද LNG අපිට පොඩි හැඳින්වීමක් ගන්න මොකද්ද මේ LNG කියලා කියන්නේ? එතකොට මේ ලංකාවේ තියෙන LNG බලාගාරය සම්බන්ධයෙන් අපි අහමු අශෝක රංගවල මහත්මයාගෙන්. ඊට කලින් ඔබතුමා පොඩ්ඩක් හඳුනලා දෙන්න බලන්න මේ LNG කියන එක මොන වගේද මේ? LNG කියලා කියන්නේ liquid natural gas කියන එක. liquid natural gas කියලා කියන්නේ මේ පොළොවේම ගන්න අපි crude oil ගන්නවා වගේම ගන්න lighter gas එක. ඒ gas එක අරගෙන අපි මේගොල්ලෝ LNG බලාගාර වලින් කරන්නේ මේක liquid form එකට ගන්න එක. gas form එකෙන් liquid form එකට ගන්න එක ඒක හසුරවන්න ලේසි. ඒ delivery කරන්න ලේසි. store කරන්න ලේසි. මේ සහ LNG gas එක හරි වටිනවා. ඒවැ emission අඩුයි. හරි clear. ඔය දැන් ඔය අපි LPG පාවිච්චි කරනවානේ ගෙවල් වල. LPG කියලා කියන්නේ අපේ gas cylinder. ඒකේ අපි මේ දැලි ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අපි දැන් වට්ටු කරාට පස්සේ දැන් වාජනය කළු වෙනවානේ. හැබැයි LNG වලින් ඒක වෙන්නේ නැහැ. අපේ ගෘහණිය හරිම සතුටු වෙයි මේ LNG හරියට පාවිච්චි කරනවා නම් ඒගොල්ලෝ මේ හරි ක්ලීන්. එතකොට ක්ලීන් කියලා කියන්නේ මේ ඇට්මොස්ෆියර් එකට යන්නෙම නැහැ මේ විෂ සහිත කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් ඒවා මුදා හැරෙන්නේ නැහැ. හරි ක්ලීන්. ඒක හරි වටිනවා. හැබැයි ඒ වගේම හරි ලාභයි. ඒ වගේම ස්ටෝර් කරගන්න ලේසියි. මම ඔයාලට උදාහරණයක් ඇටියට කියන්නම්. දැන් ඔය අපි ෆුට්බෝලය වගේ එකකට වොලියුම් එකක් මේ ගෑස් වොලියුම් එක දාලා බැලුවොත් හැබැයි අර LNG ලික්විඩ් ෆෝම් එකට ගත්තට පස්සේ මේක අර පිම්ප බෝල් එකක් සයිස් එකට මේ අර පරිමාව මේකට එකතු කරගන්න පුළුවන්. ඒ තරමට 600 ටයිම් අඩු ඒරියා එකකින් වැඩි ඉඩක් අරගෙන වොලියුම් එකක් ස්ටෝර් කරගන්න පුළුවන්. මම කිව්ව එක පැහැදිලිද? ඔව් පැහැදිලි. ඉතින් මේ හැන්ඩලින් කරන්න නැව්ගත කරන්න අපේ ස්ටෝර් කරගන්න හරියම පහසුයි. ඒ වගේම තමයි දැන් මම දැකලා තියෙනවා මේ අපේ YouTube එකේ මම දැක්ක එකක් මේ LNG බීකරයකට ගත්ත LNG ලික්විඩ් එක බිස්කට් එකක් දාලා ඒක කනවා. ඒ තරමට ඒක හරි වාෂ්පශීලී. ඒ තරමට විසක් නැහැ කියන එක තමයි පෙන්වුවේ. ඒක කන්න පුළුවන්. ඒ තරමට විසක් නැහැ. හරිම දැන් මේ ලික්විඩ් ගෑස් එක LNG ලික්විඩ් එක බිඳුවක් මෙහෙම වැටුනොත් ඒක මෙහෙම කරනකොට තප්පරෙන් ඇසිපිල්ලක් ගහන්න ඉස්සෙල්ලා ඒක වාෂ්ප වෙලා යනවා. ඒක නිසා ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ දැන් LPG වගේ එහෙම හානියක් වෙන්නේ නැති වටිනා ගෑස් එකක් තමයි LNG කියලා කියන්නේ. ඕකට තව මේ ඕකේ තියෙනවා දැන් අපි පොළවෙන් ගන්නකොට තියෙනවා සල්ෆර් කන්ටෙන්ට් ඒවා ඉතින් මොකක්ද ප්ලාන්ට් එකේදී ඒවා අයින් කරනවා රිමූව් කරනවා ඒකල්ලා තමයි හරි ක්ලීන් ලික්විඩ් එකක් අරගෙන ඒක ස්ටෝර් කරගන්නේ LNG කියලා කියන්නේ natural gas liquid natural liquid natural gas. හොඳයි අපිට පැහැදිලි. එතකොට දැන්
අශෝක රංගවල මහත්මයාගේ මම අහන්න කැමති ලංකාවේ මේ LNG බලාගාරයක් සම්බන්ධයෙන් කතාවක් යනවා මේ දවස්වල. මොකද්ද LNG බලාගාරය සම්බන්ධයෙන් ලංකාවේ මේ දවස්වල කරන කතාව? බොහොම ස්තුතියි අපේ අරුණ බටුගෙදර මහත්තයාට LNG සම්බන්ධව පුළුල් විග්‍රහයක් කළා. LNG කියන්නේ මොකක්ද කියලා. ඒකේ තියෙන වටිනාකම එය ජාතික සම්පතක් විදිහට අපි භාවිතා කරන්න තවම සූදානම් වෙලා නැති තත්ත්වයක් තුළ ඒක සම්බන්ධව විද්‍යාත්මක පදනමෙන් පැහැදිලි කරලා දුන්නා. එතකොට LNG අපි LNG පරිහරණය කරන්න නම් LNG කියන්නේ ඉතාමත් පැහැදිලිව හයිඩ්‍රෝ කාබන් එකක්. මේ හයිඩ්‍රෝ කාබන් එකක් කියන්නේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට් එකක්. ඒක තෙල්ලින් වලින් පොළොව අභ්‍යන්තරයේ තියෙන khනිජ තෙල් අරගෙන තමයි මේ LNG හැදෙන්නේ. එහෙනම් මේ khනිජ වායුව කාටද අයිති? khනිජ තෙල් ඒකාධිකාරයේ රජය සතු වේ නම් khනිජ තෙල් ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම khනිජ තෙල් නිතික සංස්ථාව සතු නම් LNG ලංකාවට ගේන්න, විකුණන්න, බෙදා හරින්න, ගබඩා කරන්න ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම තියෙන khනිජ තෙල් නිතික සංස්ථාව සතු. දැන් ඒ තරමට ප්‍රබල ඇක්ට් එකක් නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ LNG එක ලංකාවේ විදුලි බලාගාරවලට පාවිච්චි කළොත් විදුලි උත්පාදනය කරනකොට ජල විදුලියට වඩා පොඩ්ඩක් වැඩි වියදමක් යනවායි කියලා මේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පෙන්ලා දුන්නා. එහෙනම් ප්‍රථම කාර්යාවලිය වෙන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ මේ බල ශක්තිය නිපදවන විදුලි බලය නිපදවන තැන්වල ඉන්ධනයේ විදිහට LNG ගෑස් එක භාවිතා කිරීම. ඒ කවුරුත් පිළිගන්නවනේ ජාතික අවශ්‍යතාවයක් කියලා. මොකද අර heavy fuel oil එහෙම නැත්නම් ඒකේ seconds වලින් ගත්තොත් 3000 1500 1800 ඕ වගේ බර තෙල් වර්ග දහනය කරන්න ගියාට පස්සේ මැෂින් වලට හරි අමාරුයි නිතරම අවුරුද්දකට සැරයක් රිපෙයාර් කරන්න සිද්ධ වෙනවා. ඒකේ අධික විෂසහිත දේවල් තියෙනවා ඒවා පිච්චෙනකොට සල්ෆර් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ් දෙවෙනි විෂ වායු වර්ග නිෂ්පාදනය වෙනවා. අධික විදිහට වායු ගෝලයට කාබන් විමෝචනය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් විදිහටත් කාබන් අංශු විදිහටත් දැලි විදිහටත් වායු ගෝලයේ කාබන් එකතු වෙනවා. අපිට දැකලා සපුගස් කන්දේ ඩීසල් යන්ත්‍රාගාරයේ දුවද්දී ඒක හැම වෙලෙම දුඹුරු පාටට වායුවට එකතු වෙනවා. එහෙනම් මේ සියලු දේවල් අපිට අඩු කරලා හොඳ පරිසරයක් ඇති කරගන්නත් අඩු මිදුලට විදුලි උත්පාදනය කරන්නත් හොඳම දේ තමයි LNG පාවිච්චි කිරීම. හැබැයි මේක විදුලි බල මණ්ඩලය හරි ලස්සන වාර්තාවක් හදනවා LNG ගෙන්වීම khනිජ තෙල් නිතික සංස්ථාව හරහා කරලා විදුලි බල මණ්ඩලයට මිලට දෙන්න. ඒතර khනිජ තෙල් නිතික සංස්ථාවත් මේකට අවශ්‍ය වෙල ප්‍රතිපාදන සොයා ගන්න උත්සාහ කරනවා. මේ මේ ගෙන්නන LNG වල පාවෙන ස්ටෝරේජ් වල තමයි මේක තැන්පත් කරලා තියෙන්නේ. ඒක තාමත් අධික සීතලක් යටතේ ලික්විෆයිඩ් කරලා ද්‍රවීකృత කරලා තමයි ඒ පාවෙන බලාගාරවල පාවෙන ස්ටෝරේජ් වල තියාගන්න ගබඩාවල. ඒ බලාගාරයෙන් තව එකකට අරගෙන ඒක ගෑස් බවට පරිවර්තනය කරලා ගෑස් ලයින් වලින් ඇවිදලි වෙරලා විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න පුළුවන් ලංකා khනිජ තෙල් නිතික සංස්ථාවට. කෙසේ දෙයක් දැන් බොරතෙල් ගෙනල්ලා ඉවර වෙලා බොරතෙල් වලින් පිරිපහදු කරලා අපි ගෑස් ලයින් මගින් සපුගස් කන්දේ එහා පැත්තේ තියෙන ඩීසල් බලාගාරයට ඩීසල් දෙනවා වගේ. එහෙනම් මේ වැඩේ khනිජ තෙල් නිතික සංස්ථාව සතු කාර්යාවලියක්. හැබැයි කොහොම හරි මේ විදුලි බල මණ්ඩලයේ වැඩක් විදිහට khනිජ තෙල් නිතික සංස්ථාව අතරමැදියෙක් වෙනවට වැඩිය කෙලින්ම විදුලි බල මණ්ඩලයට මේ බලය දෙන්නොත් හොඳයි කියලා පැහැදිලි කිරීමකුත් එක්ක ඒක විදුලි බල මණ්ඩලයේ සතුව ගන්නවා. විසන්දි වුණාද? මයික් එක ඔෆ් වෙලා. නෑ හරි ගියා. එතකොට ඒ විදිහට ඒ khනිජ තෙල් නිතික සංස්ථාව මර්මස්ථානයක් විදිහට විදුලි බල මණ්ඩලයත් එවැනිම කාර්යාවලියක් ඉෂ්ට කරන තරක් විදිහට ඒ දෙක අතර එහෙම එකගතාවයක් හදාගෙන LNG ගෙන්නන්න විදුලි බල මණ්ඩලය ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඔවුන්ගේ බලාගාර සම්බන්ධව තමන්ගේ වියදමින් කරගන්න අවශ්‍ය සියලු කටයුතු කරනවා.
මහා භාණ්ඩාගාරිත යෝජනා ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධව මහා භාණ්ඩාගාරිත යෝජනා ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධව මේ අදාළ ප්‍රතිපාදන සම්බන්ධව සාකච්ඡා යනවා. මෙහෙම යද්දී හදිසියෙම අපිට දැනගන්න ලැබුණා මේ LNG සම්බන්ධ වගකීම ගෙන්වීම රට ඇතුළට ඒක බලාගාරවලට සැපීම ඒ බලාගාර නඩත්තු කිරීම ඒ බලාගාර නඩත්තු කරනවා වගේම වෙනත් අවශ්‍යතාවන සඳහා LNG ලබා දීම පූර්ණ වගකීම සමාගමකට දෙන්න යනමයි කියලා පුංචි කසුසුවක් ඇති වුණා. දැන් කණජ තෙල් නිර්ගත සංස්ථාවටත් වෘත්තීය සමිතිවලටත් ඒක ගෙනියන අනෙකුත් නිලධාරීන්ටත් මහ විස්මයක් ඇති වුණා. අපේ සතු වගකීම අපේ මැන්ඩේට් එක අපි රාජ්‍ය අවශ්‍යතාවයක් නිසා කණජ තෙල් නිර්ගත සංස්ථාවේ විදුලි බල මණ්ඩලයට පැවරුවාම විදුලි බල මණ්ඩලයට පුළුවන් ද ඒක පෞද්ගලික සමාගමට පවරන්න. මේක දීර්ඝ කතා බහක් වෘත්තීය සමිතිය ඇතුලේ අපි අතර ඇති වුණා. ඊට පස්සේ ක්‍රමානුකූලව මෙන්න මේ මධ්‍යම රාත්‍රියේ 12:02ට කොහෙද නිව් පෝර්ට්‍රස් එනර්ජි කියන සමාගම ලංකාවට ඇවිදිලා ජනාධිපතිවරයාත් මුණ ගැහිලා ගිවිසුමකට අත්සන් කරනවා. අර LNG ලංකාව ඇතුළේ පරිශීලනය කිරීමේ ඒකාධිකාරයේ බලය උන්ට නතු වෙන ආකාරයට මෙන්න විච්ච සෝචනීය ඉරණම අවසානයේදී ඒ කණජ තෙල් මැන්ඩේට් එක තියෙන කණජ තෙල් සම්බන්ධව මැදිහත් වීමට තියෙන සම්පූර්ණ වගකීම අපෙන් උදුරගෙන ඉවරලා ගත්ත විදුලි බල මණ්ඩලයට. එහෙනම් විදුලි බල මණ්ඩලයට මේක ගනිද්දිම උන්ට තිබුණා මේ පනතෙන් මේක ගැලවීමේ උඹනා. අද මේ පනතට මේක සම්බන්ධතාවය අපිට කතා කරන්න බැරි මට්ටමට මුහුදිර කරලා තියෙනවා. ඊළඟට ඒක විදුලි බල මණ්ඩලයෙන් පෞද්ගලික සමාගමට පවරනවා. අර විදුලි බල මණ්ඩලය ඇතුලේ මේකෙන් ප්‍රයෝජන ගන්න හදපු ඉංජිනේරුන්ට මොකද වුනේ? ඒකට සැලසුම් කරපු සැලසුම් ශිල්පීන්ට මොකද වුනේ? ඔහුම් පැත්තකට වැදලා දාලා අර නිව් පෝර්ට්‍රස් එනර්ජි සමාගමට මේක පවරනවා. ඔහුන් එක ලීටර් LNG බලාගාර වලින් හදන විදුලිය උත්පාදනය කරපුවාම ඒක ගානේ මිල හදන්නෙත් ඔහු. LNG වල මිල හදන්නෙත් ඔහු. මේ LNG ඉතාමත් අඩු මිලට ලෝකෙන් ගන්න පුළුවන්කම තියෙද්දී ඩොලර් 12ට ඩොලර් 15ට ඩොලර් 18ට මිල කරන එක ඩොලර් 25 දක්වා යන්නත් ඉඩ තියෙනවා. එහෙනම් නැවත මේ කරන්න හදන්නේ එදා මුහුදේ පාවෙමින් තිබුණු නැව් වලින් අපි බඩු අරගෙන එහෙම නැත්නම් රටේ තිබුණු Shell, Caltex, Mobil, Esso වැනි සමාගම් වගේම අර වගේ ඇමරිකන් සමාගම් මේකට කඩා වැදිලා කණජ තෙල් අවශ්‍යතාවය වගේම විදුලි අවශ්‍යතාවය මත අපේ රටේ ජනතාව සූරණ කන්න ගන්න ක්‍රියාමාර්ගයක්. ඒක නිසා කොන්දේසි විරහිතව මේක පරාද කරන්න ඕනේ. මේ පරාද කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ යෝධ සටනක් ගෙනියනවා. ඒකට විදුලි බල මණ්ඩලයේ සියලු උද්‍ය සමිති ඒක ආබද්ධ කරගන්න හැකියාවත් පත් වෙලා තියෙනවා. ඒ අන් කිසිවක් නිසා නෙමෙයි. තම තමාගේ දේශපාලන පක්ෂ තම තමාගේ වූ ශ්‍රේණි ભેදයන් මේ ඔක්කොටම පසකට දාලා කණජ තෙල් විදුලි බල මණ්ඩලයේ සියලු උද්‍ය සමිති ඒක ආබද්ධ වෙලා තියෙනවා මේ සම්මත. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මෙවැනිම අනතුරු තියෙන මෙවැනිම මංකොල්ලකාම් කරලා ඉවරලා තමන්ගේ බාරට අරගෙන ඒක බහුජාති සමාගමකට විකුණන ක්‍රමවේදයත් එක්ක කණජ තෙල් සේවකයාට අපහසුතාවපත් වෙනවා. ඒ වගේම වරාය සේවකයාත් මෙවැනි අවදානවලට මුහුණ දීලා තියෙනවා. ඒකින්ද අපි මේ සියලු උත්ති සමිති රේඛාබද්ධ වෙලා අර කේන්ද්‍රීය ප්‍රශ්න බවට පත් වෙලා තියෙන LNG බලාගාරයට කරපු මහා රහසේ ගිවිසුමට විරුද්ධව ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ පෝර්ට්‍රස් එනර්ජි කාර්යයට. ඒක අපි නවත්තනවායි කියලා අභිමානයක් සහිතව සටන් කරනවා. ඒ සටනට සහයෝගය දී ඇති සෑම පාර්ශ්වයක්ම අපිට සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා දේශීයවත් විදේශිකවත්. ඉතින් අපි මේක පරාද කරනවමයි කළ යුතුමයි. කණජ තෙල් නිර්ගත සංස්ථාවේ සේවකීන් ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සේවකීන් වරාය සේවකීන් අනෙකුත් වෘත්ති සමිතිත් එක්ක අත්වල බැඳගෙන මේ පූජනීය සත්කාරයට අපි දායක වෙලා තියෙනවා. ඒක තමයි අද දවසේ අපේ කාර්යාවලිය කියලා අපි පැහැදිලි කරලා දෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි. පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි භූමිය රත් වෙලා තියෙන කණජ තෙල් සංස්ථාවේ යෝජිත සංශෝධන ඒ වගේම පිළිපහදුව මුහුණ දීලා තියෙන ඒ සෝචනීය తত্ত্বය අපේ කර්මාන්තයක් විදිහට කර්මාන්තයේ කඩා වැටීම මේවට වග කියන්න ඕන කවුද මේ කරුණු කාරණා පිළිබඳව විශාල ඉතින් පැහැදිලි දැනුම් සම්භාරයක් අපිට ලබා දුන්නා. ඉතින් මම දැන් වැඩසටහනේ අවසානයේට යොමු වෙන්නට තමයි මේ බලාපොරොත්තුව. එතකොට දැන් මේ යෝජිත සංශෝධන මේ තියෙන මේ ක්‍රියාකාරකම් හමුවේ යෝජිත සංශෝධන හමුවේ සංස්ථාව රැකගන්නට
khනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති විදිහටත් ඔබලාගේ පොදු වෘත්තීය ක්‍රියාමාර්ග වෘත්තීය සමිතියේ සභාපති විදිහටත් ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේ රැකියාවල නිරත වෙලා ඉන්න පිරිසක් විදිහට අපි අහන්න කැමතියි ඔබලාගෙන් මොකද්ද ඔබලාගේ ඉදිරි වැඩපිළිවෙල මේ සම්බන්ධයෙන් දැන් ඇමරිකානු සමාගමකට LNG පරිපාලනය බාර දෙන්න යනවා ඉන්දියන් සමාගමකට තෙල් ටැංකි ටික මේ අයිති වෙන්න යනවා එතකොට පිළිපහදුවේ තත්ත්වයක් ඒ විදිහයි සංස්ථාවේ තත්ත්වය සංස්ථාව 3-4කට කඩලා ඒ වගේ මහා විශාල හානියක් ඛේද වාචකයකට පත් කරලා තියෙනවා විනාශයක් කරලා තියෙනවා ඉතින් වෘත්තීය සමිතියක් විදිහට ඒ ශේෂ්ත්‍රයේ වෘත්තීය සමිතියක් විදිහට ඔබතුමාලා මොකද්ද මේක නවත්තන්න ආරම්භ තියෙන ක්‍රියාමාර්ග ගන්න ක්‍රියාමාර්ග මොනවද ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල් යන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධව අපි පවුණු කාල පරිච්ඡේදයේ පුරාවටම මේ සටන මධ්‍යගතව සිදු කරන්න ඕන නිසාම අපි වෘත්තීය සමිති නායකයින් වරායෙන් විදුලියෙන් khනිජ තෙල් සංස්ථාවෙන් වෘත්තීය සමිති නායකයින් එකතු කරගෙන අපි හදාගෙන තියෙනවා ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ජාතික වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටුවක් මේ මෙහෙයුම් කමිටුවේ නායකත්වයේ යටතේ අපි තීරණය කළා ක්‍රියාකාරී වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල අනුව අපි මේක හුදු අපේ පරිවැඩි කරගන්න හරි එහෙම නැත්නම් අපේ උසස් වීමක් හදාගන්න එහෙම නැත්නම් වෙනත් දීමනාව මොන හරි ගන්න දෙයක් නෙමෙයි ජාතික සම්පත් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකට ඒ සංස්ථා ඒ ආයතන ඇතුළේ ඉන්න සේවකීන් මේක රාශී කරනවා වගේම මේ කරන්නේ සටන ජනතාවගේ සටනක් ඔබත් මේකට එකතු කරගන්න ඕනේ කියන අර්ථයෙන් අපි ඉස්සෙල්ලම ගියා අපේ රටේ පූජක පාර්ශ්වය හම්බෙන්න මල්වතු අස්ගිරි නාමයන් බෙදාගෙන බොහොම ධනාත්මකව එතුමා උන්වහන්සේලා කතා කළා අපිට අපේ ආශිර්වාදයේ තියෙනවා මේක නවත්ත ගන්න ඕන මේ විදිහට ගියොත් රටක් ඉතුරු වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ අපේ කාදිනල්තුමා අගරද කාදිනල්තුමා මුණ ගැහෙන්න ගියා. එතුමත් ඒ විදිහට මේ සටන තුළ ඉන්නවයි කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ අපි විවිධ සමාජ ක්‍රියාකාරකයන් හම්බෙන්න ගියා. වෘත්තීය සමිති වලට දැනුවත් කළා. ඒ වගේම අපි දේශපාලන පක්ෂ නායකයින් විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දැනුවත් කළා. අපි බලාපොරොත්තු වෙනටත් වඩා ඉතාමත් සාදරීයව ආණ්ඩු විරෝධී පැත්තේ ඉන්න නමුත් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් විදිහට පෙනී සිටින පුද්ගලයන් 11 දෙනෙක් පක්ෂ නායකයෝ විදිහට රැස් වෙලා අපි මේ සම්බන්ධව කතා කළා. ඔවුනුත් කියන්නේ මේක නවත්ත ගන්න ඕනේ උත්තර සමිති කරන ක්‍රියාවලියට සම්පූර්ණ දායකත්වය ලබා දෙනවයි කියලා. අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් ඔවුන්ව විශ්වාස කරනවා මේක ඔවුන්ගේත් රට අපේත් රට අපි ඔක්කොම එකතු වෙලා මේක බේරගන්න එවැනි මොහොතකදී හරි අපිත් එක්ක අත්වල බැඳගන්නේ කියලා. ඉතිහාසයේ අත්දැකීම් අපි පොඩ්ඩක් පැත්තකට දාලා හරි අපි ඔවුන්ටත් ආරාධනා කළා අපිත් එක්ක එකතු වෙන්න මේ සටනට අඩුම තරමින් ආණ්ඩුව මේ සටන මර්ධනය කරන්න වහසිබස් දොඩක් දී ජනතාවට වැරදි තොරතුරු දෙද්දී ඒක වැරදි කියලා ඇඟිලි දික් කරලා කරලා ඉවරලා කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ වගේම khනිජ තෙල් සේවකයන් සම්පූර්ණයෙන්ම දැනුවත් කරන්න අපේ ලීප්‍රෙට් එකක් ගහලා බෙදා හැරියා. ඒ ලීප්‍රෙට් එක එකම දවසේ වරායෙත් බෙදුවා, විදුලියෙත් බෙදුවා. සමස්ත අපි ක්‍රියාකාරීත්වයක් කළා. අපේ වැඩබිම්ම ඉදිරිපස්ස අපි බැනර් ප්‍රදර්ශනය කළා. සියලු සේවකීන් එකතු වෙලා ඒ බැනර් දාන්න මැදිහත් වුණා. දැන් මෙන්න මෙහෙම දොරකදී අවසානයේදී අපි තුන් වෙනිදා ජාතික විරෝධතාවයක් විදියට රට පුරාම khනිජ තෙල් විදුලි වරාය සේවකීන් එකතු වෙලා විරෝධතාවය සූදානම් කරලා තියෙනවා. මේ එකකටවත් අහුම්කම් දෙන්නේ නැත්නම් මේ අපේ රටේ ජනතාව කොරෝනා ක්‍රියාවලිය හරහා ඉතාමත් බරපතල විදිහට අසරණ වෙලා ඉන්න මොහොතකදී අපි අකමැත්තෙන් හරි සිද්ධ වෙනවා මේ කිසි දෙයක් අහුම්කම් දෙන්නේ නැතුව පාලකයා අත්නොමතිකව නිව් ප්‍රෝටස් එනර්ජි සමාගමට LNG වල අයිතිය ලබා දුන්නොත් ඒ වගේම khනිජ තෙල් ක්ෂේත්‍රය අදාළ තෙල් ටැංකි සංකීර්ණයේ ඉන්දියානු සමාගමට පැවරුවොත් ඒ වගේම වරාය ආශ්‍රිතව තියෙන තා වටිනා පර්චේස් 13ක භූමි භාගය වෙනස් සමාගම් වලට පවරන්න උත්සාහ කළොත් බදු දෙන්න උත්සාහ කළොත් ඒකට විරුද්ධව අරගලයේ අපිට නවත්ත ගන්න සිද්ධ වෙන්නේ මහා දැවැන්ත වැඩ වර්ජනකින් තමයි. khනිජ තෙල් විදුලිය වරාය ගොඩ බෑම් නවත්තගෙන විදුලිය නවත්තලා ඒ වගේම තෙල් නවත්තලා මේක කරන්න සිද්ධ වෙනවා. අපි කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් මේ සියල්ලට වඩා ලොකුයි මේ රටේ මේ ජාතික සම්පත් බේරා ගැනීම. අපිට බරපතල දේ චෝදනා කරයි මර්ධනය කරයි ඒ ඕනම දෙයකට අපි සූදානම් ඔවුන් එහුම්කම් දෙන්නේ නැත්තම් මේක හිතුවක්කාරීව මෙහෙම යනවා නම් එහෙමනම් අපි අනවැනි ක්‍රියාමාර්ගයක්
ගන්න සිද්ධ වෙනවා. අන්න එදා මෙන්න මේ ජනතාවගේ පැත්තෙන් විරෝධයක් හදලා අපේ උත්සමිත විරුද්ධව ක්‍රියාත්මක වෙන එක නවත්තන්න අපි අදාළ සියලු ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී අපි කලබලකාරී නැහැ. අපිට ඉස්සර වෙන්න හැදුවොත් ආණ්ඩුව අපි කලබල නැහැ. අපි ක්‍රමානුකූලව තමයි අපේ ගමන ඉදිරියට යන්නේ. අපිට වඩා ඉදිරියට ගිහිල්ලා මේක ඉක්මනට ක්‍රියාත්මක කරන්න සැලසුනොත් අපි ඔවුන්ට අනුතුරු හදනවා. ඔබ අහෝසි කරගන්නේ ඔබේ ආණ්ඩුව කියලා අපි තාමත් පැහැදිලිව කියනවා. එහෙනම් මේක පවතින ආණ්ඩුව පවතිනවද? එහෙම නැත්නම් නැති වෙනවද කියන තැනකට ගේන්න අපි සමත් වෙලා තියෙනවා. අද රට ජනතාව එතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ ක්‍රියාමාර්ග අනුගමනය කළොත් අපි තාමත් පැහැදිලිව කියනවා රටේ දැවැන්ත ජනතා විරෝධයක් හදනවාමයි. ආණ්ඩු විරෝධයක් රට තුළ නිර්මාණය කරනවාමයි. ඒක කරන්න අවශ්‍ය ඉතාමත් ඉහළම මර්මස්ථානවල වෘත්ති සමිති විදිහට අපි එකතු වෙලා ඉන්නවා. ඒ වෘත්ති සමිති කියන දේ ජනතාව විශ්වාස කරයි අපි විශ්වාස කරනවා. ඒක නිසා විදේශ රටවල් ඉන්න ඔබත් මේ සටනට ඔබට කළ හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන්න මේ මර්මස්ථාන බේර ගැනීම වෙනුවෙන්. අනිවාර්යෙන් අපිත් මේ කරන්නේ ඒකේ දායකත්වයක් දීමක් තමයි. ඉතින් අවසාන වශයෙන් එහෙමනම් අපි මෙන්න මෙහෙම අවසානයක් ගමු. රටට ආදරය කරන පුරවැසියෝ විදිහට රටේ ඉදිරි අනාගතය තමන්ගේ දුවදරුවන්ගේ ඉදිරි අනාගතය සුරක්ෂිත වෙනවා යහපත් වෙනවා දකින්නට කැමති දෙමව්පියන් විදිහට රටේ ජනතාවට ඔබතුමාට දෙන්න පුළුවන් විවෘත පණිවිඩය මොකද්ද මේ කරුණු සම්බන්ධයෙන්මුත් අපේ රටේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් දෙන්න පුළුවන් විවෘත පණිවිඩය මොකක්ද රටේ ජනතාවට? ඔව් ඉතිහාසයේ අපිට තියෙන අත්දැකීම් එක අතුල මහත්මයා මේ විකිණීමේ ක්‍රියාවලියේදී නැත්තම් පෞද්ගලිකරණයේ ක්‍රියාවලියේදී සම්පත් කුණුකොල්ලට විකුණන වැඩේදී දේශපාලන පක්ෂ පාට ભેදයකින් තොරව පාර්ලිමේන්තුව ඇතුළේදී ඔක්කොම එකට අත්වල බෙද ගන්න. ඒවට අත්සන් කරනවා. ඒවට අත උස්සනවා. එතෙන්දී පාර්ලිමේන්තුව ඇතුළේදී ඒගොල්ලන්ට ඔක්කොම එකතු වෙන්න පුළුවන්. ඒ වගේම කැබිනට් එකේදී හිරිකිතයක් නැතුව එදා විකිණීමට මැදිහත් වුණු ගාමිණී ලොකුවේල මහත්තුරු ඒ වගේම අද කැබිනට් ඇමති ඉන්න දේශප්‍රේමී කියලා කියා ගන්න උදේ ගමන් පිළයි එකට වාඩි වෙලා මේ තීරණ ගන්න පුළුවන්. ඔවුන්ට කිසිම තමන්ගේ පක්ෂ පාට මොනවත් යටලුවක් නැහැ. ඒක කැම මේස ඉඳගෙන, ඒක ලොබි එකේ ඉඳගෙන, ඒක පාර්ලිමේන්තුවේ එකට කතා කරලා අපිත් ඕකට කැමතියි කියලා කියන්නේ ඒගොල්ලන්ට පුළුවන්. ඒ වගේම උදේ ගමන් පිළ මහත්තයා නිරීක්ෂණකාරිකාවකට මේක කැලේට ගිය ටැංකි ටිකක් මේක මේ තිබුණට අපිට වැඩක් නැහැ අපිට කරගන්න බෑයි කියද්දි ඒක නම් ඇත්ත තමයි කියන්නේ අනිත් දේශපාලන පක්ෂවල විරුද්ධ අයටත් පුළුවන්. දැවැන්ත වැඩක්. හැබැයි මේ වෙනුවෙන් අපේ රටේ ජනතාවට පක්ෂපාතීකින් තොරව විකුණ ගන්න අකමැති ජනතාවට එකතු වෙන්න බෑ. ඒක මාරාන්තිකයි. උඹලා යන්නේ UMP කාර්යොත් එක්ක, උඹලා යන්නේ JP කාර්යොත් එක්ක රතු වැලි පැටවු මාර ප්‍රශ්නයක්. නෑ අපි තාමත් පැහැදිලිව කියනවා. අද ජනතාව තේරුම් අරන් ඉන්නවා. ඔවුන්ට පාර්ලිමේන්තුව එකතු වෙලා විකිණීමට පක්ෂව ඡන්ද දෙන්න පුළුවන් නම් ඔව් අපි සංවිධානය කරනවා පක්ෂ පාට ભેදයකින් තොරව පොහොට්ටු කාර්යද ශ්‍රී ලංකා කාර්යද UMP කාර්යද JVP කාර්යද අපිට අදාළ නැහැ. විධායක නිලධාරියද සනීපාරක්ෂක කම්කරුවද ශිල්පියද ඒවා අපිට අදාළ නැහැ. අපි ශ්‍රේණි ભેදය පැත්තකට තියලා පක්ෂ පාට පැත්තක තියලා අපි ජනතාවට ආරාධනය කරනවා පොඩ්ඩක් මොහොතකට දේශපාලනේ පැත්තක තියමු. උඹලාගේ නායකයෝ එකට එකතු වෙලා ඔවුන්ට පක්ෂ පාට නැත්තම් ඇයි අපි බෙදෙන්නේ අපේ දේ අරක ගන්න. ඒකද මේක අපේ බූදලයක් අපේ මුක්තියක් විදිහට සලකගෙන පෞද්ගලිකව අපි සතු දීපලක් තමයි මේ නැති වෙන්නේ කියලා පපුවට දැනෙන විදිහට අපි ජනතාව දැනුවත් කරනවා සංවිධානය කරනවා. ඉතින් යන්න ඒ කාර්යාවලිය මොහොතකට අපේ දේශපාලන පක්ෂ ගැන අමතක කරලා දාලා වෘත්තීය සමිති විදිහට එකතු වෙනවා වගේම රටේ ජනතාවත් මේකට බද්ධ කරගන්න. ඒකින්ද සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇත. ඔවුන්ට බල කරනවා නම් ඔවුන්ගේ විකිණීම කරන යන එකතු වෙන්න නම් ඔව් ඒකේ ප්‍රතිවිරුද්ධතාවය හැදෙමින් පවතිනවා. ඔවුන් මේ රටේ 14ක් අපි කෝටි 2ක් ජනතාව. කෝටි 2ක් ජනතාව එකට එකතු වෙන්න බල කරලා තියෙන මොකද? ඒකින්ද මේ කෝටි 2කේ ජනතාව එකතු වෙන මොකද දැන් නිර්මාණය කරන්නේ ඔවුන් විසින්මයි. අපිට එකතු වීමේ ආදර්ශයන් දීලා තියෙන්නේ ඔවුන් විසින්මයි. ඒ ආදර්ශයන් අපි අරගෙන මේ රටේ සම්පත් සුරකීම වෙනුවෙන් ජනතාව විතර ඒක රාශී වෙනවා. අන්නේ ඒක රාශී වෙන ජනතාවට අපි ආරාධනය කරනවා. දැන් සටන ආරම්භ කරලා තියෙනවා. 1815 දී අපිට කරන්න බැරි වෙච්ච සටන. 1948 දී ඉෂ්ට කරගන්න බැරි වෙච්ච සටන. ඒ වගේම 1515 දී 1505 දී පෘතුගීසින් එනකොට කරගන්න බැරි වුණු සටන.
1625 දී ලන්දේසින් එද්දි කරගන්න බැරි වුණු සටන දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒ ආරම්භයේ උත්ති සමිති මට්ටමින්ම ආරම්භ කිරීම ඉතාමත් සාධනීය විදිහට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හෙට දවසේදී මෙන්න මේ එළිය ඔබට වැදෙනවා. ඔබ අවදි වන්න. අපේ සටන දැන් ආරම්භ වෙලා තියෙනවා. අපි සටන ජය ගන්න අතුරු අකණ්ඩවම යනවා. හැබැයි මේ සටනදී මගදී අපිට හරස් කරන කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ළඟ නතර වෙන්න අපි සූදානම් නැහැ. ඔවුනුත් පෙරලගෙන අපි සටන ඉදිරියට යනවායි බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැන් ජනතාවට ආරාධනය කරනවා අතුරු මහත්තයා කිව්ව විදිහට මේ සටන ජයග්‍රහණයකින් තොරව ඉදිරියට අපේ රටට යන්නම බෑ. ඒක ඒකාන්තයි. මේ සටන ජයග්‍රහණය කළ යුතුයි. ජාතික සම්පත් සුරකීමකින් තොරව මොන ආණ්ඩුද? ආණ්ඩු හදන්න කලින් අපි අනිවාර්යයෙන්ම ජාතික සම්පත් රකින්නමයි. ස්තුතියි. බොහොම ස්තුතියි අශෝක රන්වල මහත්මයා. අරුණ බටුගෙදර මහත්මයාටත් විදේශගත ජීවත් වෙන කෙනෙක් විදිහට ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මොනවද දෙන්න පුළුවන් පණිවිඩය ජනතාවට මේ සම්බන්ධයෙන් මොනවද එකතු කරන්න? ඇහෙනවද? ඔව් හරි ඇහෙනවා. කතා කරන්න. මමත් පොඩ්ඩක් තව ආයෙ නැවතත් අතීතයට පොඩ්ඩක් යන්නම්. 80 ජූලි වැඩවර්ජනය මේ වගේ විශාල කම්පනයක් ඇති කරපු රටට විශාල කම්පනයක් ඇති කළා. එක සටන් සගයෙක් මිය ගියා 80 වැඩවර්ජනයෙන් සෝමපාල කියලා. ඉතින් ඉන් පස්සේ දේශපාලන පක්ෂ තහනම් වුණා. ඉතා අහිතකර විදිහට රටට. ඉතින් මේ වගේ දැන් මේ වගේ සටන් මධ්‍යස්ථාන වෘත්තීය සමිති නැවත ගන්නන්න බැරි යුගයක් ඇති වුණා ඒ කාලේ. ඒ නිසාම තමයි අපේ රටේ ගොඩක් සංස්ථා ලාභ ලබන ආයතන පෞද්ගලිකකරණය වුණේ. විශේෂයෙන්ම CTB එක මේ වගේ ආයතන පෝර නිෂ්පාදන සංස්ථා මේ වගේ සංස්ථා මණ්ඩල විශාල ප්‍රමාණයක් අහිමි වුණා. රජයට ආදායම් මාර්ග අවහිර වුණා. රජය කඩාවැටීම අපේ රට පල්ලෙහාට වැටුණා. මේ වගේ ප්‍රබල වෘත්තීය සමිති වෘත්තීය සටන් මධ්‍යස්ථාන තිබුණා නම් අපිට එදත් මේ මෙතෙන්ට නම් අපි මීට වැඩි ඉස්සරහට ගිහිල්ලා ඒ ඉතිහාසය මට මතක් වුණේ මේ රංගල මහත්මයා කිව්ව දේවල් එක්කලා මේ ඉතිහාසය අමතක කරන්න අපේ රටේ ඉතාම අහිතකර තත්ත්වයක් ඇති වෙන්න දේශපාලනය බලපෑවේ. ඒ බලපෑම් දේශපාලනය තුල ආයතන විස්තර වශයෙන් තුල්හිරිය පේකම්මල හොඳ මධ්‍යස්ථානයක් හොඳට ආදායම් ලැබපු ආයතන මේ ආයතන දැන් අපිට තාමත් මේ සටන් කරන්න වෙලා තියෙන ඒ ඉතිහාසයේ ඒ රික්තකේ පුරවන්න. ඒ ඇතුල්ච්ච කම්පණි ඒ රික්තකේ අඩු ඒ යුගයේ තිබිච්ච ඒ යුගයේ ඒව බේරගත්තා නම් බේරගන්න හැකියාවක් ප්‍රබල සටන් මධ්‍යස්ථාන තිබුණා නම් මේවට අත තියන්න ඉන්නේ නැහැ කිසිම දවසක මේ පාලන අධිකාරිය. නමුත් අවසන් නෙමෙයි ඒක තම කරපු දෙයක්. ඒ කාලේ තිබිච්ච අපේ දේශපාලන පක්ෂ තහනම් කළා. ඒව බලපානවා. ඒවා හිටපු තරුණ ජවය නැති වුණා අපේ රටේ. ඉතින් මේ අපි ඒව මතක් කරගන්න ඕනේ, ඒව අවර්ජනය කරගන්න, ඒවෙන් පාඩම් ගන්න ඕනේ. ඒවා ඒක අපේ හිතට මෙතෙන්ට දැනුනොත් තමයි පපුවට හෘද සාක්ෂියට දැනුනොත් තමයි මම හිතන්නේ අන්තර්ජාලයේ යම් කිසි බාධාවක් ඇති වුණා. බටුගෙදර මහත්තයා ඔබ ඇහෙන්නේ නැතුව ගියා. මං හිතන්නේ කරගන්න ඒ හොඳ ජීවිතයක් ගත කරන්න කිසි දවසක හම් වෙන්නේ නැහැ. මරණ තුරුම ඉන්න වෙනවා. ඒ නිසා අපි මේ යුගය
මේක අපේ යුගය බවට හරව ගන්න ඕන. ඒක නිසකෙන්ම කරගන්න පුළුවන් අපිට. මේ ඒක තමයි මේ රංගල මහත්මයලා සම්ප්‍රතිංගල But it's a great set to went with this slow. මං හිතනවා මයික් එක මේ මියුට් වුණා. සිග්නල් වල මේ අන්තර්ජාලයේ යම්කිසි අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා මේ කයි මම හිතන්නේ අන්තර්ජාලයේ යම්කිසි මේ අවහිරතාවයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් අපිට පොදුවේ ගත්තහම කරුණු කාරණා සියල්ලම පැහැදිලි. මේ සටන අපෙන් පරිබාහිර සටනක් නෙවෙයි. අපි තුලම ඉපදෙන්නට ඕන, අපි තුලින්ම අවසන් කරන්නට ඕන අපේම හැඟීම් වලින් දියුණු වෙන්න ඕන සටනක් තමයි මේ අරගලය කියන්නේ. එහෙමනම් ඊතර අපි ඕමාන් සංවිධානය වෙනුවෙන් විදේශගත හැමදෙනා වෙනුවෙන් මමත් කියන්නේ අපි මේ සටනට අපිට පුළුවන් ආකාරයට අපේ මේ ජාතික සම්පත්, දේශීය සම්පත් කුණන, ඒ වගේම අපේ දේශීය ආයතන විනාශ කරන මේ ප්‍රයෝගකාරී ක්‍රමය වෙනස් කරන්නට අපිත් හැකි පමණින් දායක වෙමු කියන පණිවිඩය මමත් දෙන්නට කැමතියි. එහෙමනම් පුරා පැය දෙකක කාලයක් තිස්සේ අපි හා රැඳී සිටමින් මේ වැඩසටහනට සවන් දුන් සූම් තාක්ෂණය හරහා මේ වැඩසටහනට සවන් දුන් ඔබ සියලු දෙනාටම ඊතර අපි ඕමාන් සංවිධානය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ තරම් දරුණු, මේ තරම් රත් වෙච්ච අරගලයක් තියෙන මොහොතකත් වෙඩ රාජකාරී බොහෝමයක් තියෙන මොහොතකත් අපි වෙනුවෙනුත් යම්කිසි කාලයක් විඳංගු කරලා අපේ ආරාධනය පිළිඅරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණු ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති ආචාර්ය අශෝක රංගල මහතාටත් ඒ වගේම කුවේට් ඒකාබද්ධ ඛනිජ තෙල් කර්මාන්ත සමාගමේ පිටුපහතු කාර්මික නිලධාරී අරුණ බටුගෙදර මහතාටත් ඊතර අපි ඕමාන් සංවිධානය වෙනුවෙන් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මේ වගේම භූමියේ දැවෙන ප්‍රශ්නයක් එක්ක යලිත් දවසක ඔබ අපහා හමු වෙන බලාපොරොත්තු ඇතුව මම අද දිනට අපේ වැඩසටහන මේ සමාවට පත් කරනවා. එහෙමනම් හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින්